ෆිසික්ස් විත් ලලාන් YouTube channel එකට එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ව මම නැවත වරක් සාදරයෙන් පිළිගන්නවා. අද ඔබ මාත් සමග එකතු වෙන්නේ ඔබ දකින පරිදි මේ ධාරා විද්‍යුතය යටතේදී කෙටි ප්‍රශ්න කිහිපයක් අපි විවරණය කරන්නට උත්සාහ කරනවා. මේකද අපි උත්සාහ කරනවා කොහොමද අපි ධාරා විද්‍යුතය යටතේ ආපු ප්‍රශ්න ඉතා ලෙහෙසියෙන් ඒ වගේම ඉතා වේගයෙන් අපි සුළු කිරීම සිදු කරන්න සහ ඉතා නිවැරදිව මේකට අවශ්‍ය ක්‍රමවේදය ඔලුවට දාගන්නට ඕනේ. අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන කර්චොෆ් නියම සහ මේ කෝෂ සම්බන්ධ පද්ධති පිළිබඳව පැහැදිලි ලෙසම අපි ගණනය කිරීම කරලා සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි අපි උත්සාහ කරන්නේ මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් එකතු කරගත්තු ප්‍රශ්න සාරාංශ කරගත්තු ප්‍රශ්න කිහිපයක් එකතු කරගෙන තමයි අද දවසේ මේ පාඩම ගොඩනගන්න යන්නේ. අපි එහෙනම් මේ තිරේ දිස් වෙන ප්‍රශ්න 6ක් ඔබට තිරේ දිස් වෙන ඇති ප්‍රශ්න 6 කරා පළවෙනි ප්‍රශ්නයට යොමු වෙමු. එහි පළවෙනි ප්‍රශ්නයේදී ඔබට දීලා තියෙනවා මෙන්න මෙවැනි ආකාරයක පරිපතයක්. මේ පරිපතයේ ඔබට කියලා තියෙනවා A සහ B ලක්ෂ දෙකක් තියෙනවා. කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. ඒ වගේ මෙතන 10 ඕම් කියලා විශාලත්වයක් දීලා තියෙනවා. මෙන්න මේ දිශාවට ධාරාවක් ගලාගෙන යනවා 0.2 ඇම්පියර් කියලා. එතකොට දැන් මේ පරිපතේ අපි කොහොමද විභවාන්තරය හොයන්නේ? හොයනකොට අපි දැන් දන්නවා මේ අර විභව ප්‍රස්ථාර අඳින කොටත් අපි ඉගෙනගෙන තියෙනවා ධාරාව ගමන් කරන දිශාවට අපි විභව ප්‍රස්ථාරය ඇඳුත් කෝෂයේ ඔබ මේ සලකුණු කරලා තියෙන විදිහට අපි දන්නවා මේ දික්කිරේ ඉඳලා කෙටිරට යනකොට විභව බැස්මක් තමයි අපි දකින්නේ. ඒ කියන්නේ වෝල්ටේජ් දෙකක විභව බැස්මක් සිදු වෙනවා. වෝල්ටේජ් දෙකක් අපි දන්නවා විභව බහිනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් මේ ප්‍රතිරෝධයෙන් ගත්තොත් ධාරාව ගලන දිශාවට එතනදිත් වෙන්නේ විභව බැස්මක්. එතනත් වෝල්ටේජ් දෙකක විභව බැස්මක් සිදු වෙනවා. අපිට හොයන්න පුළුවන් එක V = IR යොදලා I කියන්නේ 0.2 වැඩි කිරීම 10 2යි වෝල්ටේජ් තමයි ඔබට ලැබෙන්නේ. දැන් අපි කොහොමද බලමු මේ B වලයි A වලයි විභවයන් තීරණය කරලා විභව අන්තරය හොයන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා තමයි ගියේ. එහෙනම් මම A ලක්ෂයේ විභවය මම ගන්නවා VA ලෙස. B ලක්ෂයේ විභවය VB කියලා ගන්නවා. A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා ගිය නිසා මම B ලක්ෂයේ විභවය හොයන්න පටන් ගන්නවා A ලක්ෂයේ සිට. අවසානයේ මගේ රිසල්ට් එක යන්නේ B ලක්ෂය දක්වානේ. එහෙනම් අවසාන ප්‍රතිඵලය වෙන්නේ VB. එහෙනම් VB විභවය තමයි අවසාන ප්‍රතිඵලය. ආරම්භ කරනකොටම මට තියෙන විභවයක් VA. ඔන්න දැන් ගමන් කරනකොට විභව වෙනසක් තියෙනවා. ඍණ 2යි විභව බැස්මක්. ආය නැවත ගමන් කරනකොට නැවත විභව වෙනසක් තියෙනවා ඍණ 2යි. අවසානයේදී ඔබට මෙතන එනවා VB ඍණ VA කියන්නේ ඍණ 4යි. ඒකේ තේරුම ඍණ ලකුණෙන් මේක වැඩි කරලා බලන්න. එහෙනම් VA ඍණ VB එනවා අපිට 4යි වෝල්ටේජ්. එහෙනම් AB4 විභවාන්තරය වෝල්ටේජ් 4ක් ලෙස ලැබෙනවා. උත්තරය අපිට පහ විදියට සලකන්නට පුළුවන්. දැන් අපි යමු 19 වෙනි ප්‍රශ්නයට. 19 වෙනි ප්‍රශ්නයේදී ඔබට මෙන්න මේ ආකාරයේ පරිපතයක් තමයි දීලා තියෙන්නේ. ඔබට පුළුවන් පරිපතය දිහා බැලුවොත් පරිපත දෙකක් ඔබට දැක ගන්නට පුළුවන් වෙයි. මෙන්න මේ ආකාරයට කෝෂ දෙකක සංයුක්තයක් තමයි මෙතන දීලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට සමාන්තර කෝෂ සංයුක්තයක් හා ශ්‍රේණිගත කෝෂ සංයුක්තයක්. මේක A සහ B කියලා ඔබට නම් කරලා දීලා තියෙනවා. රයිට්. දැන් මොකද්ද කියලා බලමු මේකේ අහන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හරින්න පුළුවන් සරසම් බැටරි දෙකක් දීලා තියෙනවා. මේ R ප්‍රතිරෝධයත් එක්ක මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා A හා B ආකාරයට. දැන් එහෙනම් A හා B හරහා යන ධාරාවන් අතර සම්බන්ධතාවය හොයන්න කියලා තමයි කියන්නේ. අපි මේ සම්බන්ධතාවය හොයනකොට අපිට පැහැදිලි ලෙසම අභ්‍යන්තර ප්‍රතිරෝධය නැති නිසා අපිට මෙතන කෝෂයන්ගේ විද්‍යුත්ගාමක බලයන් මෙන්න මේ ආකාරයට සටහන් කරගන්නට පුළුවන්. මේකේ සංප්‍රයුක්තයක් පැහැදිලි ලෙසම මම පහලින් ඇඳලා පෙන්නුවොත් මෙතන ශ්‍රේණිගත කෝෂ දෙකක් අපිට දන්නවා මෙතන එන්නේ සමකය 2යි විදියට එන්න ඕනේ කෝෂ සංප්‍රයුක්තය. එතකොට එහෙනම් මේ කෝෂ දෙක එකතු වෙනවානේ 2යි විද්‍යුත්ගාමක බල එකතු වෙනකොට එහි මම ධාරාව I1 ලෙස සටහන් කරොත් මට කර්චොෆ් නියමය දැම්මොත් එහෙම එන්නේ ඔබට ලේසියෙන්ම ලියන්න පුළුවන් 2E = I1 වතාවක් R. එහෙනම් I1 කියලා කියන්නේ 2E බෙදීම R. ඒ වගේම මම දෙවෙනි පරිපතයට ගිහිලා මේකේ සමකය අඳලා බැලුවොත් එහි සමකය මට එන්නේ මේ දෙකේම සංප්‍රයුක්තය. අපි දන්නවා මෙවැනි ආකාරයක අභ්‍යන්තර ප්‍රතිරෝධයකුත් නැත්නම් මෙතන ඉඳලා මේ පැත්තෙනුත් විභව නැග්ම Eමයි විද්‍යුත්ගාමක බලය E නිසා මේ පැත්තෙනුත් විභව නැග්ම Eමයි. එහෙනම් අනිවාර්යෙන් මේ සංප්‍රයුක්තයත් අපිට E විද්‍යුත්ගාමක බලයක් තියෙන කෝෂයකට සර්ව සම වෙනවා.
එහෙනම් අවසානයේදී අපිට මෙතනදී ලැබෙනවා මෙහි ධාරාව ලෙස කර්චොෆ් නියමය දැම්මොත් මම මෙන්න මේ විදිහට හොයලා ගන්නම් E බෙදීම R කියලා. ඒතර ඔබ දැනගන්නට ඕනේ යම්කිසි බල්බයක් කෝෂ දෙකක් සම්බන්ධ කරලා බැලවීමකට ලක් කිරීමේදී මතක තියාගන්න මේ කෝෂ දෙක අනිවාර්යෙන් අපි සම්බන්ධ කරන්න ඕනේ ශ්‍රේණිගතව. එතකොට තමයි අපිට වැඩිපුර ධාරාවක් ගමන් කරලා වැඩිපුර ආලෝකයක් බල්බෙන් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. බල්බයක් මේ ආකාර සමායන කෝෂ බල්බයක් දල්වන්නකොට මේ කෝෂ දෙක මේ ආකාරයට සම්බන්ධ කරොත් ඔබට ලැබෙන්නේ මේ ආකාරයට අඩු ධාරාවක් තමයි ලැබිලා තියෙන්නේ. දැන් එහෙනම් මේ ධාරා අතර සම්බන්ධතාවය ඔබට පැහැදිලි ලෙස පේනවා. මේ එකෙහි ආදේශ කරන්න පුළුවන් ඔබට එකෙහි ආදේශයක් දුන්නොත් I1 සමානයි දෙවතාවක් I2 කියලා එන්නේ. දැන් එවැනි උත්තරයක් අපිට ලැබෙන්නේ ඔබ දන්නවා පළවෙනි උත්තරයෙන් තමයි එහෙම උත්තරයක් අපිට ලැබෙන්නේ. හොඳයි. ඒ අනුව අපිට දැන් 1991 ප්‍රශ්නේ ඔය විදිහට විසඳන්නට පුළුවන්. දැන් අපි යනවා 1991ේම ඊළඟ ප්‍රශ්නෙට. පිටා ඉක්මනින් ඊළඟ ප්‍රශ්නේ දක්වා යමු. ඊළඟ ප්‍රශ්නේ දක්වා යමු වුණොත් එහිදී ඔබ දකින පරිපථය P සහ Q ලක්ෂ දෙකක් දීලා තියෙනවා. එහිදී ඔබට දීලා තියෙනවා මෙන්න මේ වගේ ආය නැවත මම හිතන්නේ විභවාන්තරයක් හොයන්න වෙන්නේ නැති කියලා ඇත්තේ. පරිපථයක කොටසක් තමයි PQ වලින් නිර්මාණය වෙන්නේ. ඒතර 1 ඇම්පියර් ධාරාවක් පෙන්වන ඇති දිශාවට යවූ විට පරිපථයෙන් 5 වොට් ක්ෂමතාවයක් ලබා ගනී. අභ්‍යන්තර නොගිනිය හැකි නම් විද්‍යුත් ගාමක බලය හොයන්න කියලා තමයි කියන්නේ. ඊගේ විශාලත්වය. ක්ෂමතාවයක් දීලා තියෙනවා ඔබට මේ පරිපථ කොටසේ ක්ෂමතාවයක් දීලා තියෙනවා 1.5 වොට් ලෙස. ඔබ දන්නවා පරිපථයේ ක්ෂමතාවය හොයනකොට ක්ෂමතාවය හොයන සමීකරණය. සමීකරණ කිහිපයක් තියෙනවානේ. ඒ තමයි කෝෂයක් එහෙම නැත්නම් පද්ධතියක් කරා ධාරාවක් ගලාගෙන යනකොට ඒ ධාරාව ගලන ධාරාවත් ඒ අග්‍රහරා පවතින විභවාන්තරයත් අතර ගුණිතයෙන් ඒ අදාළ කොටසේ ක්ෂමතාවය නිරූපණය කරන්නට පුළුවන්. ඒ වගේම යම්කිසි ප්‍රතිරෝධයක් කරා ධාරාවක් ගලාගෙන යනකොට එහි උත්සර්ජන වන ක්ෂමතාවය අපිට ලියන්න පුළුවන් P සමානයි I වර්ග R. එහෙමත් නැත්නම් අපිට පුළුවන් V වර්ගයට R කියන මෙන්න මේ සමීකරණ තුනෙන්ම ක්ෂමතාවය හොයාගන්න. දැන් එහෙනම් අපිට මෙතනදී අවශ්‍ය වෙනවා ධාරාව අපි දන්නවා. මේ P සහ Q අග්‍ර අතර පවතින විභවාන්තරය හොයාගන්නට වෙනවා. අර ආකාරයටම අපිට හොයන්න පුළුවන් නේද? P වල විභවය VP ලෙසත් Q වල විභවය VQ ලෙසත් සටහන් කරගත්තොත් අපිට පුළුවන් මේ වෙලාවේදී VQ වල විභවය හොයන්න අවසන් ප්‍රතිඵලය වෙන්නේ Q වල විභවයනේ මෙහි ඉඳලා මෙහෙට යන්නේ අවසානයේ මෙතනට යන්නේ. එහෙනම් VQ සමානයි ආරම්භ කරන්නේ P වලින් VP ගලාගෙන යනවා. මෙතනින් එන විභව බැස්මක්. එහෙනම් අපිට එනවා ඍණ 2 වැඩි කිරීම 2යි. මෙතනින් වෙන්නේ විභව බැස්මක් ඍණ E. මෙතනින් අපිට සුළු කරලා හොයා ගන්නට පුළුවන් වෙනවා E ඍණ 4 සමානයි VP ඍණ VQ. ඔන්න ඔය ආකාරයට එනවා. දැන් එහෙනම් ඔන්න දැන් P සහ Q අතර විභවාන්තරය අපිට ලැබෙනවා E ඍණ 4යි. දැන් ක්ෂමතාවය අපිට ලැබිලා තියෙනවා 5යි කියලා. දැන් අපි ආදේශ කරනවා සමීකරණයට P සමානයි VI මගින්. එතකොට P කියන්නේ 5යි, V කියන්නේ අපිට ආවේ E ඍණ 4 වතාවක්, I කියන්නේ 2යි ඇම්පියර්. මේක සුළු කරොත් අපිට එනවා මෙතනින් අපි සුළු කරමු 2.5යි. 5 දෙකෙන් බෙදුවාම E ඍණ 4යි E සමානයි 6.5 වෝල්ටේජ්. ඒතර එවැනි පිළිතුරක් අපිට මෙහිදී ලබා ගන්නට හැකියාවක් නැහැ. සමා වෙන්න. මම මෙතනදී වැරදි දත්තයක් භාවිතා කරලා තියෙනවා. මෙතන 2 ඇම්පියර් නෙමෙයි තියෙන්නේ උත්තරේ. ගලන ධාරාව 1 ඇම්පියර්. ඒක නිසා තමයි මෙවැනි පිළිතුරකට යන්නට උනේ. මම එහෙනම් මෙතනදී පොඩි දෝෂයක් වෙනවා. මෙතනදී ගලන්නේ 1 ඇම්පියර් ධාරාවක්. වගේම මෙතනදී ගලන්නේ 1 ඇම්පියර් ධාරාවක්. එහෙනම් මෙතනදී එන්නේ අපිට ඍණ 2යි නැවත වෙනස් වෙනවා. ගණනය කිරීම මෙතනටත් එන්නේ ඍණ 2මයි. එතකොට අපිට මෙතනින් වැඩි වෙන්නේ 1යි. දැන් අපි මේක සුළු කරලා බලුවොත් මෙතන එන්නේ ඍණ 2ක්, මෙතන එන්නේ 5යි. දැන් අපිට ලැබෙනවා E සමානයි නැවතත් අපිට ගැටලුවක් ආවා. සමාවෙන්න. මෙතනදී ධන ලකුණක් එන්නට ඕනේ. රයිට් ධන ලකුණක් එන්නේ. මේ පැත්තට එනකොට E ධන වෙනවා, මෙතනත් ධන වෙනවා. එහෙනම් මෙතනදී අපිට ලැබෙන්නේ ධන ලකුණක්. ඒක නිසා අපිට මෙතනදී එන්නේ 3යි වෝල්ටේජ්. හොඳයි. එතකොට ඔබට මම සුළු කරන් යනකොට ඔබට මගේ වැරද්ද තේරෙන්නේ නැති මම කරපු වැරද්ද මොකද්ද කියලා. ඒතර ඒක නිසා අවසානයේදී උත්තරය අපිට 3යි වෝල්ටේජ් ලෙස ලැබෙනවා. ඔබ මේක එක්සෑම් එකේදීත් කරනකොට මෙන්න මෙවැනි වැරදි
සුළු කිරීම සිදු වෙන්නට පුළුවන්. නමුත් අපිට මට කලින් ආපු උත්තරේ 7යි වෝල්ටේජ්. ඒතර එවැනි උත්තරයක් මේකේ නැති නිසා තමයි මම ඉතා ඉක්මනින් තීරණය කරේ එම පිළිතුර වැරදි කියලා. ඔබටත් හදිස්සියට එවැනි දේවල් කරනකොට මේ ගණනය කිරීම සුළු කරනකොට වැරදීම් වෙන්න පුළුවන්. ඉතා ඉක්මනින් නිවැරදි තැනට එන එක තමයි ඔබ සිදු කරන්නට ඕනේ. දැන් මම යනවා ඉතා ඉක්මනින් 1993 ප්‍රශ්නයට. හොඳයි. මේ 93 ප්‍රශ්නය දිහා බැලුවොත් එහි ඔබ දකින්න මෙන්න මෙවැනි ආකාරයක පරිපතයක්. අපි බලමු මොකක්ද ඒකෙන් ඔබගෙන් විමසන ප්‍රශ්නය. එතන R2, R1, 1 ඕම්, 6 වෝල්ටේජ් වගේම 2 ඕම්, 2 ඇම්පියර් ධාරාවක් ගලනවා. මෙතන තියෙනවා වෝල්ට් මීටරයක්. හොඳයි. මෙතනදී කියනවා පෙන්වා ඇති පරිපතයේ බැටරියට 6 වෝල්ටේජ් විද්‍යුත්ගාමක බලයක් 0.2 ඇම්පියර් සම 0.2 ඕම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා නම් කෝෂය තුලින් ගලන ධාරාව 2 ඇම්පියර් නම් වෝල්ට් මීටරයේ පාට අංකය හොයන්න කියලායි කියන්නේ. දැන් මෙතන R1 R2 දීලත් නැහැ. ඔබ මෙවැනි ප්‍රශ්නයක් හදනකොට දැන් මොන ගැටලුවක් එනවා. R1 R2 දීලා නැත්නම් ඒ අතර සම්බන්ධතාවයක් ඔබ කොහොමද මෙවැනි ප්‍රශ්නයක් විසඳන්නේ? හොඳයි. දැන් එහෙනම් ඔබ මෙන්න මේ දේ තේරුම් ගන්න ඕනේ. මේක හදන්න බැරි ප්‍රශ්නයක් කියලා තමයි කෙනෙකුට එකපාර හිතෙන්නේ. ඔබ කල්පනා කරලා බැලුවොත් R1 R2 දන්නේ නැතුව කර්චොෆ් දාන්නත් බෑ. එහෙනම් දාන්න යන්න එපා නිකරුණේ මෙහෙට I නෝට් කියලා දාගෙන දෙකරින කවමදාකවත් එවැනි දේවල් කරන්න යන්න එපා. මොකද නොදන්න පද ගොඩක් තියෙනවා. R1 R2 දන්නේ නැතුව V පදේ හොයන්න විදිහක් නැහැ. ඒක නිසා මේ ගාන හදන්න බෑ. මේකට ඔබ වෙනමම හිතන්න ඕන කාරණාවක් තමයි දීලා තියෙන්නේ. හොඳට හිතලා බලන්න මේ පරිපතේ මෙතනින් ගලන ධාරාව දීලා තියෙනවා. ඔබ මේ ලක්ෂය A සහ B කියලා ලකුණු කරගත්තොත් මෙතන ඉඳලා මෙතනට තියෙන විභවාන්තරය ඔබට හොයාගන්නට පුළුවන් වුණොත් ඉහළින් A සහ B අතර විභවාන්තරය තමයි මෙතනත් පවතින්නේ. මෙතන ඉඳලා මෙතනට ඔබට පේනවා ඇති කිසිම ආකාරයක ප්‍රතිරෝධ නැහැ. එහෙනම් මේ කොටසට මේ පහළින් තියෙන කොටසත් සමාන්තර වෙනවා. ඒ කියන්නේ R1 සහ 1 ඕම් අතර පවතින විභවාන්තරය තමයි R2 හරහා පවතින්නේ. සමාන්තර නිසා. එම විභවාන්තරයම තමයි මේ වෝල්ට් මීටරයෙන් පෙන්වුම් කරන්නේ. මොකද ඒ කොටස් වලට සමාන්තරව තමයි වෝල්ට් මීටරයත් සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් එහෙනම් අපිට තේරෙනවා අපි කරන්නට ඕනේ මේ හරහා මුකුත් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උඩින් පවතින විභවාන්තරය හොයන එක විතරයි කරන්නට ඕනේ. එහෙනම් අපිට ලේසියෙන් අපිට උත්තරය ගන්නට පුළුවන් වෙනවා. A ලක්ෂයේ සිට B ලක්ෂයට ධාරාව ගල්ලා තියෙන. එහෙනම් VB හොයනවා. VA වල පටන් අරන් අපිට යනකොට 6යි වෝල්ටේජ් නැග්මක් තියෙනවා. ධන මේ 0.2 ඕම් මම හිතන්නේ මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය දීලා තිබුණේ. ඒතර 0.2 අඩුවීමක් වෙන්නේ විභව බැස්මක් ප්‍රතිරෝධයෙන් ධාරාව ගන්න දිශාවට උත්තරය එනවා VB ඍණ VA කියන්නේ 5.6යි වෝල්ටේජ්. එහෙනම් අනිවාර්යෙන් මේ විභවාන්තරය තමයි වෝල්ට් මීටරේනොත් පෙන්වන්නට ඕනේ. පිළිතුර විදියට අපිට බාර ගන්නට වෙන්නේ 21ට උත්තරය 3. දැන් අපි යමු 1995 ගානට. හොඳයි. 95 ගානට ගිහිල්ලා බැලුවොත් ඔබ හොඳට බලන්න මේක ඔබට රූප සටහනක් දීලා නැහැ. යම් කිසි කාරණා කීපයක් දීලා ඔබගෙන් ඔබේ දැනුම පරීක්ෂා කරන ආකාරයට තමයි දීලා තියෙන්නේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය 10යි ඕම් වූ 9යි වෝල්ටේජ් කෝෂයක් පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. එකමට අපි ඇඳලා බලමු. මේක 9යි වෝල්ටේජ් අභ්‍යන්තර ප්‍රතිරෝධය 10යි ඕම්. විශාල ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන කියනවා 10.9යි ඇම්පියර්ට වඩා විශාල ධාරා ලබා ගැනීම සඳහා මෙම කෝෂය භාවිතා කළ නොහැකිය කියලා. හොඳයි. එතකොට මම හිතන්නේ එතන සටහන් කරලා තියෙන ඒ ප්‍රකාශනයේ මොකක් හරි ගැටලුවක් තියෙන්නට ඕනේ 10.9යි කියන එකේ අදහස. right. 10.9ට වඩා විශාල ධාරා ලබා ගැනීමට මෙම කෝෂය භාවිතා කරනවා. ඒක මම හිතන්නේ මෙතන එන්නට ඕනේ 0.9 ඇම්පියර්ට වඩා කියලායි කියන්න ඕනේ මම හිතන්නේ. 0.9 ඇම්පියර්ට වඩා කියන අදහස තමයි මෙතනට එන්නට ඕනේ. හොඳයි. අපි දන්නවා පැහැදිලි ලෙසම මේක ප්‍රතිරෝධයක් මේ පරිපතය අපි තුන් මෙන්න මෙහෙම සම්බන්ධ කරා කියලා. සම්බන්ධ කරපුවාම ප්‍රතිරෝධයක් මෙතන තිබුණොත් අපි දන්නවා මේ හරහා ගලන ධාරාව කර්චොෆ් නියම දාලා හොයන්නට පුළුවන්. 9 සමානයි I වතාවක් 10 ධන R. එතකොට I වෙනවා අපිට 9 බෙදීම 10 ධන R ලෙස. එතකොට I ට යන්න පුළුවන් උපරිම අගය හම්බෙන්න නම් අපි දන්නවා R වෙන්න ඕනේ. එහෙනම් R ට පුළුවන් තරම් අඩුම අගයක් එන්න ඕනේ. I ගියගේ වැඩිම වෙන්න නම් මේ පහළ තියෙන කොටසේ විශාලත්වයේ පුළුවන් තරම් අවම වෙන්න ඕනේ. එහෙමනම් වෙන්න ඕනේ එකම දේ තමයි R සමානයි බිඳුව වීම.
එතකොට තමයි I එන්න පුළුවන් උපරිම අගය එන්නේ 0.9 ඇම්පියර් කියලා. එතකොට අපි හොඳටම දන්නවා එහෙනම් I එන්න පුළුවන් උපරිම අගය මැක්සිමම් වැලියු එක 0.9ක් නම් ඊට වඩා අගයක් එන්න බැහැනේ. එහෙනම් පැහැදිලි ලෙසම 0.9 ඇම්පියරට වඩා විශාල ධාරා ලබා ගැනීමට මේ කෝෂය භාවිතා කරන්නට බෑ කොහොමඩවත්. පිළිතුර A හරි. B. ඕම් 10ට වඩා ප්‍රතිරෝධයක් ඇති ප්‍රතිරෝධයක් අග්‍රහරහා සම්බන්ධ කළ විට කෝෂය විසින් ප්‍රතිරෝධය හරහා ඇතිකරනු ලබන්නේ 4.5ට වඩා අඩු විභව අන්තරයක්. දැන් එතකොට මෙතනට සම්බන්ධ කරන්නේ 10යි ඕම්ම තමයි. දැන් අපි දන්නවා එතකොට මේකේ විභව බැස්මවල් දැන් 9යි වෝල්ටේජ් කියන මේ කෝෂයේ විභවය මේ 10යි ඕම් කියන දෙදෙනා සමානව බෙදා ගන්නවා. මේ දෙදෙනා සමානව අවශෝෂණය කර ගන්නවා. එහෙනම් අභ්‍යන්තර ප්‍රතිරෝධයට හම් වෙනවා විභවයක් ඒක 4.5යි වෝල්ටේජ්. අපිට ඒක සටහන් කරන්නට පුළුවන්. අභ්‍යන්තර ප්‍රතිරෝධයට හම් වෙන වෝල්ටේජ් එක මේක වෙනම සටහන් කරගත්තොත් මෙතනින් වෙන විභව බැස්ම 4.5යි වෝල්ටේජ් වෙනවා. මේ කෝෂයේ 9යි වෝල්ටේජ් වෙනවා. 10යි ඕම් කියන්නේ එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. එහෙනම් පැහැදිලි ලෙසම මේ ආකාරයට තිබුණොත් මේ හරහා පවතින විභව බැස්ම කෝෂයක අභ්‍යන්තර අග්‍රහරහා පවතින විභව බැස්ම එන්නේ ඊරින IR. එතකොට මෙතනින් අපි දන්නා මෙතන 9යි මේ IR කියලා කියන අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා ගොඩනැගෙන විභවය ඒක 4.5යි උත්තරේ එන්නේ 4.5යි වෝල්ටේජ් විදිහටමයි. දැන් එහෙනම් ඔබගෙන් අහලා තියෙන ප්‍රශ්නේදී කියන්නේ ප්‍රතිරෝධකය හරහා කෝෂයේ විසින් ප්‍රතිරෝධකය හරහා ඇති කරනු ලබන්නේ 4.5ට අඩු විභව අන්තරයක කියලායි කියන්නේ. පැහැදිලි ලෙසම ඔබට තේරෙනවා 4.5යි වෝල්ටේජ්ට අදාළ අගයක් තමයි සම්බන්ධ වෙන්නේ. එහෙම නැතුව අඩු අගයක් නෙමෙයි. එහෙනම් B ප්‍රකාශනය ඔබට වැරදියයි සලකන්නට පුළුවන්. ඊට පස්සේ ඔබට පුළුවන් C අග්‍රහරහා සම්බන්ධ කර ඇති බාහිර පරිපථයකට කෝෂය මගින් 9යි වෝල්ටේජ් සපයනු ලබන්නේ එම පරිපථය කිසිම ධාරාවක් ඇද නොගන්නේ නම් පමණි කියලා. right. මේකෙදි අදහස් කරන්නේ අග්‍රහරහා සම්බන්ධ කර ඇති බාහිර පරිපථයකට කෝෂය මගින් 9යි වෝල්ටේජ් සපයනු ලබන්නේ. කෝෂය මගින් 9යි වෝල්ටේජ් සපයන්නේ මෙම පරිපථය මගින් කිසිම පැහැදිලි ලෙසම ඒක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඔබ අහලා තියෙනවා මෙන්න මේ එකපාර ඒ වාක්‍ය නොතේරුනොත් එහෙම ඔබට තේරුම් ගන්නට පුළුවන්. මෙන්න මේ අවස්ථාව ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි ඔබ අහලා තියෙනවා මේ විභව මානය. විභව මානයේදී අපි දන්නවා මේ පරිපථයේ බැලන්ස් කරන මෙන්න මේ ආකාරයට. කෝෂයක් මේ ආකාරයට සම්බන්ධ කරලා ගැල්වනෝමීටරයක් දීලා අපි සන්තුලන ලක්ෂයක් අපි හදා ගන්නවා. එහිදී අපි කියනවා ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය ශුන්‍ය වෙනකොට ඒ කියන්නේ ගැල්වනෝමීටරය හරහා ධාරාවක් ගලන්නේ නැහැ එතකොට. ධාරාවක් ගලන්නේ නැති වෙනකොට මේ පරිපථයේ ගලන්නේ නැහැ එතකොට. මේ පරිපථයේ ධාරා ගැලීම ශුන්‍යයක් වෙනවා. ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය ශුන්‍යයි කියන්නේ. එතකොට ප්‍රධාන පරිපථය වෙච්ච මේ පරිපථයේ විතරයි ධාරා ගැලීමක් සිදු වෙන්නේ. මෙහෙන් I නෝට් ගලන එක මේ කම්බිය හරහා නැවත ගලලා මෙතනින් එනවා. එතකොට මේ සන්තුලන දිගකින් පෙන්눔 කරන්නේ හරියටම මේ හරහා සිදුවෙන විභව බැස්ම. මේ විභව බැස්ම පැහැදිලි ලෙසම මේ කෝෂයේ තියෙන විද්‍යුත්ගාමක බලයට සමාන වෙන්නම ඕනේ. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ කුමක් වුණත් වැඩක් නැහැ. මොකද මේ හරහා ධාරාවක් ගලන්නේ නැති නිසා මෙහින් විභව බැස්මක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් කෝෂයේ අග්‍රතර විභවාන්තරය කෙලින්ම සමාන වෙනවා. ධාරාව බිඳුවක් නිසා V සමානයි E ලෙස. එහෙනම් පැහැදිලි ලෙසම කෝෂයේ අග්‍රතර විභවාන්තරය තමයි මෙන්න මේ කියන කම්බිය මේ මෙතන මම සලකුණු කරගත්තොත් සිම්පල් AB කියලා. සිම්පල් AB අතර සිදුවන විභව බැස්මට කෝෂයේ විද්‍යුත්ගාමක බලය විශාලත්වයේ සමාන වෙනවා. එහෙනම් පැහැදිලි ලෙසම කියන්න පුළුවන් C හරි වෙනවා. එහෙනම් පරිපථයෙන් කිසිදු ධාරාවක් ඇදගන්නේ නැත්තම් තමයි බාහිර පරිපථයක 9යි වෝල්ටේජ් මේ විද්‍යුත්ගාමක බලයට සමාන වෙන්නට ඕනේ. දැන් එහෙනම් උත්තරය A හා C වෙන්නටයි ඕනේ. එහෙනම් 22ට උත්තරය 3 කියලා තමයි එන්න ඕනේ. ඒතර මේකට උත්තරය ගන්න ටිකක් කල්පනා කරන්නට වෙනවා ඔබට. මෙවැනි ප්‍රකාශන 3ක් විතර දීලා අපිට නිවැරදි උත්තරය ගන්නට කියලා කිව්වොත් අනිවාර්යෙන් ඔබ ටිකක් හිතලා තමයි ඒක ගන්නට ඕනේ. හදිස්සි වෙන්නට හොඳ නැහැ. ඔබට පුළුවන් ඕනනම් මුල් ප්‍රශ්න 30න් පස්සේ ඔබට පුළුවන් මේ ප්‍රශ්නේ තෝරගෙන හදන්නත් පුළුවන්. හොඳයි. ඊට පස්සේ තියෙන්නේ 23 වෙනි ප්‍රශ්නේ 1997 ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ වෙත යොමු වුණොත් ඔබට බලන්නට පුළුවන් පරිපථය මෙන්න මේ ආකාරයට ඔබට දැක ගන්නට පුළුවන් වෙනවා. ඇමීටරයක් පරිපථයට යොදලා තියෙනවා. ඒ වගේම ස්විච් එකක් ඔබ දකින්න ඇති. right. 6යි ඕම්. මෙතන 12යි වෝල්ටේජ්.
R සමානයි 3යි ඕම් ලෙස දීලා තියෙනවා. මෙතන 6යි ඕම්. මෙතන E ලෙස සටහන් කරලා තියෙනවා බලමු මේක කියලා. පෙන්වා ඇති පරිපතේ රූපසටහන E යන විද්‍යුත්ගාමක බලය 12යි වෝල්ටේජ් වන අභ්‍යන්තර ප්‍රතිරෝධ 3යි ඕම් වන කෝෂයක්. හරි. E කියන්නේ එහෙනම් මේ ඔක්කොම දත්ත ටික දීලා තියෙනවා. දැන් හොයන්න කියලා කිය ස්විච් එක වැහුවට පස්සේ ඇමීටරයේ මේ පාට අංකය හොයන්න කියලා කියන්නේ මේක ඇත්තට අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඊටයි ලේසියෙන් හදන්න පුළුවන්. මෙතන ඇමීටරය කියලා කියන්නේ ප්‍රතිරෝධයක් නොමැති අයිඩියල් ඇමීටර් එකක්. පරිපූර්ණ ඇමීටර් එකක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඇමීටරේ නැහැ කියලා හිතන්නකෝ. මෙතන ඇමීටරේ නැහැ කියලා හිතාගෙන ගාන හදන්න. අපිට ඕනේ මෙතනින් එන ධාරා හොයාගන්න විතරයි. එතකොට අපි එහෙම හිතුවපු ගමන් අපි දන්නවා මේක හරි ලේසියෙන් හදන්නට පුළුවන්. ස්විච් එකත් අපි දැන් ඔන්න සංවෘත කරා. හරිම ලේසියෙන් හදන්න පුළුවන්. 6යි ඕම් 6යි ඕම් කියලා කියන්නේ අපි දන්න එක හා සමාන ප්‍රතිරෝධ. මේ අග්‍ර දෙක සිම්පල් AB කියලා ගත්තොත් ඔබට පේනවා ඇති උඩින් තියෙන 6යි ඕම්ට පහළින් තියෙන 6යි ඕම් සමාන්තරගතයි. එහෙනම් අපිට පුළුවන් මේක ඉක්තා ඉක්මනින් සමකය ගන්න. 6යි ඕම් කියලා කියන්නේ ඒ දෙදෙනා එක හා සමාන වෙනකොට අපි සමකය හොයන්නේ එක ප්‍රතිරෝධයක් අරන් සමාන්තරගත වෙලා තියෙන ප්‍රමාණ වලින් බෙදෙනවා. එහෙනම් අපිට එන්නේ 3යි ඕම්. අපි දන්නවා මේ ෂෝට් මෙතඩ් එක. එහෙනම් මෙතන 3යි ඕම් කියලා එනවා. කෝෂය 12යි වෝල්ටේජ් අභ්‍යන්තර ප්‍රතිරෝධය 3යි ඕම්. දැන් අපි ඉතා ඉක්මනින් මේකට කර්චොෆ් දාලා බලමු. කර්චොෆ් දාපු ගමන් අපිට එන්නේ 12යි වෝල්ටේජ් I වතාවක් 3 ධන 3යි එහෙනම් 2යි ඇම්පියර්. ඒ කියන්නේ මේ කෝෂයෙන් 2යි ඇම්පියර් ධාරාවක් ඉවතට එනවා. 2යි ඇම්පියර් ධාරාවක් ඉවතට ආව කියලා කියන්නේ අපි දන්නවා මේ සමමිතික පද්ධතියක් උඩත් 6යි ඕම් පහළත් 6යි ඕම් කියලා කියන්නේ සමානව බෙදෙන්නට ඕනේ 1යි ඇම්පියර්. මේකටත් ගන්නවා එහෙනම් 1යි ඇම්පියර්. එහෙනම් අපි දන්න ඇමීටරේ තිබුණේ මෙතන ඇමීටරේ විශාලත්වය වෙන්නට ඕනේ 1යි ඇම්පියර්. උත්තරය 2. 23ට උත්තරය 2. හොඳයි. දැන් අපි එම ප්‍රශ්න 6 විසඳුවා. අපි යමු ඊළඟ ප්‍රශ්න 6ට. ඔබට තිරේ දිස්ව නැති. ඊළඟ ප්‍රශ්න 6 අපි ඒ දක්වා දැන් යොමු වෙමු. හොඳයි. මෙතන ඔබට ආය නැවත ඔන්න ප්‍රකාශනයක් දීලා තියෙනවා. මේක 1997 ම ප්‍රශ්නයක්. අපි බලමු මෙතන අහලා තියෙන මොකක්ද කියලා. සමාන විද්‍යුත්ගාමක බලයන් අගයන් සහිත බලය අගයන් සහිතවද එහෙත් එකක අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය සහ අනෙකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය පරිමිත අගයක්ද සහිතව වන කෝෂ දෙකක් සඳහා කර ඇති ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. විද්‍යුත්ගාමක බල සමානයි. එකක අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍යයි. අනිත් එකට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. අපි දැන් සංසන්දනය කරමු. අග්‍රයන් ලුහුවත් කළ විට කෝෂ දෙකම අපරිමිත ධාරා ඇති කරයි කියලා කියනවා. ඔන්න දැන් අග්‍රයන් ලුහුවත් කරනවා. අග්‍රයන් ලුහුවත් කරොත් කුමක් වේවිද? දැන් අපි දන්නවා මේ කෝෂයේ දැන් අභ්‍යන්තර ප්‍රතිරෝධයකුත් නැහැ. නිකන් කෝෂයක් තියෙනවා. එතකොට කෝෂය මේ ආකාරයට සම්බන්ධ කරා කියලා අපි දන්නවා මේ මෙතන මේ මෙවැනි පරිපතයක මේ පැත්තේ තියෙන ධන විභවයක් අපිට එහා පැත්තේ ගන්න පුළුවන් ඕනනම් බිඳුව හොම නැත්නම් ඍණ E කියලා ගන්නත් පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ ඒක. ඒතර අපි දන්නවා මේ විදිහට සම්බන්ධ කරපු ගමන් වෙන්නේ මේක විසර්ජනයට ලක් වෙලා යනවා. බැටරිය කාලයක් යනකොට මේක විසර්ජනයට ලක් වෙලා යනවා. ඕනනම් අපිට මේක කර්චොෆ් නියමය දාලා හොයන්න පුළුවන්. E සමානයි IR කියලා හෙව්වොත් I කියන්නේ E බෙදීම R. එතකොට R සමානයි බිඳුව කියලා කියන්නේ අපිට I ලැබෙන්නේ අනන්ත ධාරාවක් ලෙස. අර්ථ දැක්වීමට ගත්තොත් ඒක අනන්ත ධාරාවක් විදිහට තමයි ලැබෙන්නේ. දැන් මෙතනට ගියොත් අපිට ලැබෙන්නේ අපි පැහැදිලිවම දන්නවා E සමානයි I simple R. එතකොට අපිට I ලැබෙන්නේ E බෙදීම R. එතකොට ඔබ පැහැදිලිවම දන්නවා අග්‍ර ලුහුවත් කරා කියලා. මෙතනින් අනන්ත ධාරාවක් ලැබුණට අර්ථ දැක්වීම යටතේ මෙතනින් අනන්ත ධාරාවක් ලැබෙන්නේ නැහැ. පරිමිත ධාරාවක් තමයි ඔබට ලැබෙන්නේ. එහෙනම් ඒ වැරදි. ඒ ප්‍රකාශනය වැරදි කියලා ගන්නට පුළුවන්. B සර්ව සම ප්‍රතිරෝධ හරහා සම්බන්ධ කළ විට මෙම කෝෂ දෙකේම අග්‍ර අතර විභවාන්තර සමාන වෙයි කියලා කියනවා. දැන් ඔන්න ඊළඟ ගැටලුව. ඔබ පැහැදිලි ලෙසම මේ ආකාරයටම හිතලා බලන්න මේ කතන්දරෙත් වැරදි කියලා ඔබට හිතෙයි. දැන් අපි දැන් මෙතනට ඔන්න සමාන ප්‍රතිරෝධ යොදනවා. RR. එතකොට ඔබ පැහැදිලිවම දන්නවා මේ වෙලාවේදී කෙනෙකුට නිකන් එකපාර හිතෙන්න පුළුවන් සමාන වෙනව නේද මේ අභ්‍යන්තර ප්‍රතිරෝධ සමාන නිසා සමාන වෙනව නේද කියලා. මොන මම පෙන්නන්න ප්‍රතිරෝධ සමාන වෙච්ච ඵලයට මේකෙන් ගලන ධාරා එක හා සමාන වෙන්නේ නැහැ. ඒක නිසා R හරහා පවතින විභවාන්තරයන් එකිනෙකට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෝෂයේ අග්‍ර අතර පවතින විභවාන්තරත් එකිනෙකට සමාන වෙන්නේ නැහැ. ඔන්න දැන් අපි බලමු කර්චොෆ් දැම්මොත් E සමානයි I වතාවක් R. එහෙනම් අපිට පැහැදිලි ලෙසම R හරහා පවතින විභවාන්තරය එන්නේ E කියලාමයි. කෙලින්ම මේ විභවාන්තරයම ලැබෙනවා. මෙතනට යොදලා බලුවොත් අපි දන්නවා මෙතනදී ඔබට
මම මේ පැත්තකින් ඇඳලා බලන්න. ඒතකොට එන්නේ E සමානයි I වතාවක් R ධන කැපිටල් R. සිම්පල් R ධන කැපිටල් R. එතකොට එතනදී ඔබට පැහැදිලි ලෙසම R හරහා පවතින විභවාන්තරය හොයලා බැලුවොත් ඒකේ එන්නේ මෙතන IR I කැපිටල් R. එතකොට එන්නේ E ඍණ IR. ඔන්න ඔය ආකාරයට තමයි එන්නේ. එතකොට මේ හරහා පවතින විභවාන්තරය ආවේ E කියලා, මේ හරහා පවතින විභවාන්තරය ආවේ E ඍණ IR කියලා. ඔබට දැන් තේරෙනවා සමාන වෙන්නේ නැහැ. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා විභව බැස්මක් වෙලා තියෙනවා. විශාල ධාරාවක් ලබාගත් විට කෝෂ දෙකෙන් එකක් රත් වීමට භාජනය වේ කියලා. ඔව් කෝෂ දෙකෙන් එකක් දැන් මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති නිසා අපි දන්නවා මේ කෝෂේ රත් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. මේ විශාල ධාරාවක් ලබාගෙන යනකොට මේක රත් වෙන්න හේතුවක් නැහැ. නමුත් අනිවාර්යෙන් මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා කියලා කියන්නේ විශාල ධාරාවකදී. එතකොට අපි දන්නවා විසර්ජනය වන තාප ශක්තිය වැඩි I වර්ග R නිසා ධාරා විශාල වෙනකොට අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R ලෙස ගත්තොත් අපිට වැඩි ක්ෂමතාවයක් එතනින් උත්සර්ජනය වෙනවා. ඒක නිසා මේක රත් වෙන්න පටන් ගන්නවා. එහෙනම් C පමණක් සත්‍ය වේ කියන එක තමයි අපිට මෙතනදී සලකන්නට වෙන්නේ. 24ට උත්තරය 2 කියලා තමයි අපිට සලකන්නට වෙන්නේ. හොඳයි. අපි යමු එහෙනම් ඊළඟට 25 වෙනි ප්‍රශ්නය දක්වා. හොඳයි. දැන් මේකේ නම් 25 වෙනි ප්‍රශ්නය ඔබ දකින්න ඇති. ඒකේ රූප සටහනක් ඔබ දකිනවා. රූප සටහනත් එක්ක අපි යමු එහෙනම් මෙතන කියනවා ඔබ දැන් ඔබට ඉරේ දකින්න ප්‍රශ්නයේදී මෙන්න මේ වගේ පරිපත සටහනක් තමයි ඔබට ලැබෙන්නේ. මෙහිදී ඔබ දකිනවා ඇමීටරයක් සහ වෝල්ට්මීටරයක් මේ වගේම එතන විචාලන ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා තියෙනවා. මෙතනදී ඔයගොල්ලන්ට කියනවා වෝල්ට්මීටරයේ පාඨාංකය මෙන්න මේම අවස්ථා දෙකකදී මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරනවා. ඇමීටරයේ පාඨාංකය 0 කළ විට වෝල්ට්මීටරයේ පාඨාංකය 2යි වෝල්ටේජ් වෙනවා. ඒතර ඇමීටරයේ පාඨාංකය 0 නම් එතකොට V සමානයි 2යි වෝල්ටේජ් ලෙස ලැබෙනවා. ඊළඟට කියනවා මේකේ කුඩා කාලයකට වෝල්ට්මීටරයේ පාඨාංකය 0 කළොත් V සමානයි 0 නම් මේ වෙලාවේදී ඇමීටර් සමාවෙන්නේ. ඔව් ඇමීටරයේ පාඨාංකය I සමානයි 1 ඇම්පියර් වෙනවා කියලා කියනවා. එතන මෙන්න මේ ආකාරයට කියන අතර ඇමීටරයේ ප්‍රතිරෝධය නොගිනිය හැකි නම් කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න කියලා තමයි කියන්නේ. දැන් එතකොට මේ ප්‍රශ්නය निराකරණය කරගන්නට හදනකොට අපි බලමු මේ අවස්ථා දෙක ඔස්සේ ගාන හදාගෙන යන්නට ඕනේ. කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගැන කිව්වට කෝෂයේ විද්‍යුත්කාමක බලයක් ගැන කියලාත් නැහැ. මම එනම් විද්‍යුත්කාමක බලයේ E ලෙසත් අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R ලෙසත් අරගෙන දිනවා. දැන් පළවෙනි අවස්ථාවට ගියොත් අපි එහෙම නැත්නම් දෙවෙනි අවස්ථාවට ඉස්සරලා යමු. මම හිතනවා දෙවෙනි අවස්ථාව වඩාත්ම ලේසි වී කියලා. මෙතන V සමානයි 0යි කියලා දීලා තියෙනවා. V සමානයි 0 කියලා කියන ඔබ හොඳට බැලුවොත් මේ කෝෂයේ අග්‍ර දෙකම A හා B කියලා ගත්තොත් අග්‍ර දෙක අතර පවතින විභවාන්තරය තමයි එතනින් කියවෙන්නේ. අපි දන්නවා කෝෂයක විභවාන්තරය ලියන්න පුළුවන් අපිට මේ විදිහට. E ඍණ IR. මොකද්ද මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය IR කියලා කියන අපි දන්නවා. ඒ කියන්නේ මේ හරහා ගලා යන ධාරාව නිසා එතනදී අභ්‍යන්තර ප්‍රතිරෝධය මගින් ගොඩනැගෙන විභව අන්තරය. ඒක අඩු වෙලා තියෙනවා. එතකොට දැන් එහෙනම් අපිට ආදේශ කරන්නට පුළුවන් කෝෂයේ අග්‍රතර විභවාන්තරය 0යි E ඍණ IR එහෙනම් E සමානයි IR ලෙස ලැබෙනවා. මේදී ලැබෙන තවත් වැදගත් දත්තයක් තමයි අපිට ඇමීටරයේ පාඨාංකය ඒ වෙලාවේදී 1 ඇම්පියර් ලෙස දීලා තියෙනවා අපිට. ඒතර ඇමීටරයේ පාඨාංකය 1 ඇම්පියර් වෙනවා නම් අපිට ගන්නට පුළුවන් මේ වෙලාවේදී I සමානයි 1 ඇම්පියර් ලෙස. ඇයි අපිට එහෙම ගන්න පුළුවන් වෙන්නේ? මේ විද්‍යුත් කෝෂය හරහා ඇමීටරයේ ගලා යන ධාරාවම ගලාගෙන යනවා. ඒකට හේතුව තමයි මේ වෝල්ට්මීටරය හරහා ධාරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ කියන එක අපි උපකල්පනය කරන්නට ඕනේ. ඒකට හේතුව මේ V සමානයි 0 ලෙස ලැබිලා තියෙනවා අපිට වෝල්ට්මීටරය හරහා විභවාන්තරය. එතකොට අපිට පුළුවන් මේ වෙලාවේදී එක දත්තයක් පාවිච්චි කරන්න දෙනවා මේ ගානේ දීලා නැති වෝල්ට්මීටරය පරිපූර්ණයයි සලකන්නට වෙනවා. නැත්තම් ගානේ අපිට පිළිතුරකට යන්නට බැරි වෙනවා මේ මිනිත් දෙකක් ඇතුළත මේ හදන ගානක් නිසා. වෝල්ට්මීටරේ පරිපූර්ණයි සැලකුවොත් අපි දන්නවා ප්‍රතිරෝධය අනන්ත ප්‍රතිරෝධයක්. ඒ නිසා ඒ හරහා ධාරා ගැනීම සිදු වෙන්නේ නැහැ කියලා අපිට සලකන්නට පුළුවන්. දැන් එහෙනම් අපිට ලස්සන උත්තරයක් ලැබෙනවා E සමානයි R විදිහට. මේක අපිට පුළුවන් එක සම්බන්ධතාවයක් විදිහට පාවිච්චි කරන්නට. අපි ගත්තේ මෙන්න මේ V සමාන 0 සහ I සමාන 1 ඇම්පියර් කියන අවස්ථාව යටතේ.
ඊට පස්සේ අපිට පුළුවන් i සමානයි බිඳුව කියන අවස්ථාව ගන්න. i සමානයි බිඳුව වෙනවා කියලා කියන්නේ අපි දන්නවා දැන් ඇමීටරය හරහා ගලන ධාරාව බිඳුවක් වෙනවා. දැන් වෝල්ට් මීටරයෙන් පෙන්නනවලු විභවය 2යි වෝල්ටේජ්. එතකොට දැන් අපිට පුළුවන් නේද නැවත මෙන්න මේ සම්බන්ධතාවය ඔස්සේම ගොඩනගා ගන්න V සමානයි E ඍණ I R ඔස්සේම V සමානයි දැන් දෙකක් වෙනවා. එතකොට E දැන් අපි බලමු IR ට මොකද වෙන්නේ කියලා. මෙතනදී කියනවානේ I සමානයි බිඳුවයි කියලා. right එතකොට I සමානයි බිඳුවයි කියලා කියන්නේ අපි කෙලින්ම දන්නවා ඇමීටරය හරහා ගලා යන ධාරාව ශුන්‍යයි කියලා තමයි කියන්නේ. දැන් එතකොට දැන් අපිට තියෙන ගැටලුව තමයි වෝල්ට් මීටරය හරහා ධාරාවක් ගලාගෙන යනවද නැද්ද කියන කාරණාව. වෝල්ට් මීටරය හරහා ධාරාවක් ගලන්නේ නැහැ. අනිවාර්යෙන් ධාරාවක් ගලන්නේ නැහැ. ඒකට හේතුව වෝල්ට් මීටරයේ ප්‍රතිරෝධය අනන්තය බැරි. එහෙමනම් අපි දන්නවා ඇමීටරයේ ධාරාව ශුන්‍යයි කියලා කියන්නේ කෝෂය හරහා ධාරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් කෙලින්ම කෝෂයේ විද්‍යුත්ගාමක බලය තමයි මේ වෝල්ට් මීටරයෙන් පෙන්නලා තියෙන්නේ. මෙතන බිඳුවක් වෙනවනේ. එහෙනම් කෙලින්ම E සමානයි 2යි වෝල්ටේජ් ලෙස අපිට ලැබෙනවා. E සමානයි 2යි වෝල්ටේජ් නම් අපිට කෙලින්ම මෙතන සම්බන්ධතාවය පාවිච්චි කරලා ගන්නට පුළුවන් අභ්‍යන්තර ප්‍රතිරෝධයත් 2යි ඕම් වෙන්නට ඕනේ කියලා. මේ ආකාරයට මේ ගාන සුළු කරන්නට පුළුවන්. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා මේ ගාන සුළු කරාව නෙමෙයි. හදිස්සියනේ වෝල්ට් මීටරයේ ප්‍රතිරෝධ අනන්තේ නොවුණා නම් ඒ කියන්නේ පරිපූර්ණ නොවුණා නම් අපි දන්නවා මේ දෙවෙනි අවස්ථාවේදී අපිට හිතා ගන්න පුළුවන් මේ ගණන හැදීමෙන් අපිට ගැටලු සහගත තත්ත්වයක් එනවා. ඇයි ඇමීටරයේ ධාරාව ශුන්‍ය නම් අපිට ප්‍රශ්නයක් එනවා වෝල්ට් මීටරයට ප්‍රතිරෝධයක් තියෙනවා යම්කිසි පරිමිත ප්‍රතිරෝධයක්. දැන් මෙතන කෝෂයක් තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධයත් එක්ක තියෙන මේ පරිපතේ සංවෘත වෙන්න පටන් ගන්නවා. මේ පරිපතේ ධාරාවක් ගන්නවා. එතකොට අපිට මේ වෝල්ට් මීටරයෙන් පෙන්වන විභවාන්තරය 2යි වෝල්ටේජ් කියලා ගත්තොත් ඒක සමාන කරන්න බෑ විද්‍යුත්ගාමක බලය. මොකද මේ IR කියන ගුණිතය ශුන්‍ය වෙන නොවන නිසා. මෙතනදී කෝෂය හරහා ධාරාවක් ගලනවා. ඒක නිසා අපිට පැහැදිලි ලෙසම මේ සම්බන්ධතාවය ගන්නට බැරුව යනවා කියන අදහස ඔබගේ ඔළුවේ තියෙන්නට ඕන. ඒ ඔස්සේ තමයි මම මේ ගානේ නොදී තිබිච්ච දත්තයකුත් පාවිච්චි කරේ වෝල්ට් මීටරය පරිපූර්ණයයි සලකා. හොඳයි අපි දැන් ඊළඟ ගානට යමු වෙමු. හොඳයි අපි 1998 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. එහි මෙවැනි ආකාරයක පරිපතයක් තමයි ඔබ දකින්නේ. මේක දැක්කම ඔබට තේරෙනවා අනිවාර්යෙන් සංකීර්ණත්වයක් විදිහට ඔබ දකින්නේ මේ පරිපතය සුළු කරන්නට අමාරුයි. මොකද x සහ y අතර විභවය හොයන්න කියන්නේ මෙතන x ලක්ෂය තියෙනවා මෙතන y ලක්ෂය තියෙනවා. එතන ඔබ දන්නවා මේ පරිපතයේ සලකුණු කරනකොට එතන සම්බන්ධයක් නම් පරිපතයක් මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා නම් සංඛ්‍යාවක් අපි මේ වගේ ඩොට් එකක් දානවා. එහෙම නැත්නම් නොදා තිබුණත් අපි දන්න එතන සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ වගේ කතරයක් තිබුණොත් මේ හැමතැනම ඔබ දකින්නේ සම්බන්ධතාවය. නමුත් යම් කිසි තැනකින් මෙන්න මෙහෙම ඇදලා තියෙනවා කියලා කියන එක පැන්නුමක් එතන සම්බන්ධතාවයක් නැහැ කියන එක තමයි සටහන් වෙන්නට ඕනේ. දැන් ඔබ දන්නවා එතන අනිවාර්යෙන් සම්බන්ධතාවයක් ඔබ දකින්නේ නැහැ. පරිපතේ ඔබ හොඳින් දැක්කොත් මෙන්න මෙතන ලක්ෂයක් අතර AB කියලා ගත්තොත් ඔබට පේන හැටි නිකන් කම්බියකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ අතර ප්‍රතිරෝධයක් නැත්නම් විභව බැස්මක් නැහැ. එහෙනම් VA වල විභවය VB වලට සමානයි. ඒ ලක්ෂය මට එකට එකතු කරලා ඇඳ ගන්නට පුළුවන්. එහෙම පරිපතය යන්න ඕන. මම දැන් මෙතනින් AB එකට එකතු කරා. මේ තියෙන්නේ A සහ B. එකට එකතු කරොත් පහළට මට ඇඳ ගන්නට පුළුවන් වෙනවා. හොඳට ඔබ කල්පනා කරලා බලන්න. මොන B සිට මේ කොටස පහළට අඳින්නේ මම. මෙයා මෙහෙම පල්ලෙහාට අඳිනවා. එතකොට කෝෂය අනිත් පැත්ත හැරෙන්න ඕන මෙන්න මේ විදිහට. හතරයි රූටේ. එතකොට එතනින් පටන් ගන්නවා මෙතන මේ ප්‍රතිරෝධය 1 ohm 3 ohm කියන එක ඒකෙන් සහ එහෙම නැත්නම් AB අතර AB අතරින් පටන් ගන්නවා 3 ohm මේ විදිහට නැවත මෙතන කියනවා 1 ohm මෙතනට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ නැවත AB එකට එකතු වෙනකොට එතනින් පටන් ගන්නවා 2 වෝල්ටේජ් ඉහළට මෙන්න මේ ආකාරයට 2 වෝල්ටේජ් ඉහළට එතනදී AB ගෙන් පටන් අරන් යන්නේ මෙන්න මේ ආකාරයට ප්‍රතිරෝධ 1 ohm ඊට පස්සේ නැවත අපි දකිනවා 1 ohm තමයි ගිහිලා තියෙන නැවත. 1 ohm ආකාරයට තමයි ප්‍රතිරෝධය වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මෙතනදී ගත්තොත් x ලක්ෂය කියලා කිව්වේ මෙන්න මෙතන. මේක තමයි x. මෙතන විභවය තමයි අපි හොයන්න ඕනේ vx වල. එතකොට ඊළඟට අපි දැනගන්න ඕනේ y කියන්නේ කවුද? y කියන්නේ මේ අතර මැද තිබුණ විභවය. මෙතන විභවය අපි හොයාගන්න vy. දැන් අපි මොකක්ද කරන්නට ඕනේ? හොඳට කල්පනා කරලා බලන්න. මේ පරිපතය අපිට වෙන වෙනම AB අතර සම්බන්ධතාවය අපිට නොසලකා කරලා ගාන දාන්නත් පුළුවන්. මොකද
මෙතනින් කොයිම ආකාරයක් මේක සංවෘත පරිපථයක් මේකත් සංවෘත පරිපථයක් මේ පරිපථයට ධාරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ස්වායත්තව මේක හදලා බලන්න. කර්චොෆ් නියමය දාලා බලුවොත් ඔබට කෙලින්ම මෙතන කියනවා 4 සමානයි I වතාවක් 3 ධන 1යි. එතකොට ඔබට එන්නේ මෙතන 1 ඇම්පියර් ධාරාවක් තමයි ගලන්නේ. දැන් එහෙනම් පැහැදිලිවම අපිට මේ Vy වල විභවය හොයන්න පුළුවන් නේද? ඔන්න මෙතන අපිට ගන්න පුළුවන් විභවය ශුන්‍යයි කියලා. AB ලක්ෂ විභවය ශුන්‍යයි කියලා සලකලා අපිට විභවය ශුන්‍ය කියන එක ඕන තැනකින් ගන්නට පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙනම් අපිට පුළුවන් මේ පැත්තේ නම් ධන 4යි වෝල්ටේජ් වෙනවානේ. කෝෂයක් 4යි වෝල්ටේජ් කියලා විද්‍යුත් ගාමක බලයක් දුන්නොත් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් මේ පැත්ත බිඳුවෙන් පැත්ත 4යි කියලා ගන්නට පුළුවන්. මේ පැත්ත බිඳුව නම් මේ පැත්ත 4 වෙනවා. මේ පැත්ත බිඳ 2 නම් මේ පැත්ත ධන 2 වෙනවා. වෙනස කොහොමද 4ක් වෙන්න ඕනේ. දැන් එහෙනම් 4ෙන් පටන් ගත්ත කියලා මෙතනින් එනකොට අපි දන්නවා මේ Vy හොයන්න යන්නේ. එහෙනම් Vy සමානයි ආරම්භයේ 4ක් තියෙනවා. එනකොට ඔන්න ධාරාවක් ගන්නවා 1යි වැඩි කිරීම ප්‍රතිරෝධ 1යි එහෙනම් අඩු වෙනවා 1ක් උත්තරය 3යි වෝල්ටේජ්. එහෙනම් Vy ගේ අගය 3යි වෝල්ටේජ් කියලා තමයි එන්නේ. දැන් අපි බලන්න ඕනේ එහෙනම් Vx ගේ විභවය. මේක කෙලින් වෙනවා 2යි වෝල්ටේජ්. හොයන්න ඕනෙත් නැහැ. මොකද මේ පැත්ත බින්දුවකට අනිවාර්යෙන් දෙකක් වෙනවා. එහෙනම් අපිට Vx සහ Vy අතර වෙනස එන්නේ 3.2යි 1යි වෝල්ටේජ් විභවාන්තරය තමයි තියෙන්නේ. එහෙනම් පිළිතුර වෙන්නට ඕනේ y ට සාපේක්ෂව x විභවය හොයන්න කියලා තියෙන්නේ. y ට සාපේක්ෂව x විභවය නම් මේක නෙමෙයි මේ තියෙන x ට සාපේක්ෂව y විභවය. එහෙනම් මේක අනිත් පැත්තම වෙන්න ඕනේ. ඒකවල මෙතන ඍණ 1යි වෝල්ටේජ් වෙනවා. එහෙනම් උත්තරේ එන්න ඕනේ ඍණ 1යි කියන්නේ 26ට උත්තරය 2යි 2 උත්තරේ කියලා තමයි ගන්නට වෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. හරිද? right. දැන් එහෙනම් අපි යමු ඊළඟ ගැටලුව දක්වා. අපි දැන් ඔන්න එනවා 20 වෙනි සතවර්ෂයට 2000 ප්‍රශ්නය දක්වා එන්නේ. 2000 ප්‍රශ්නයට ඔබ අවධානය යොමු කරොත් දැන් ඔබට බලන්නට පුළුවන් එතන තියෙන්නේ මෙන්න මේ ආකාරයේ පරිපථයක්. මේකත් ඔබ දකින්න පරිපථය නෙමෙයි මම දැන් අඳින්න යන්නේ. ඔබ ඒක නිසා අනිවාර්යෙන් ගණනට යොමු වෙන්න. ගණනේ ප්‍රශ්නේ දිහා අවධානය යොමු කරලා බලන්න. මම මේ AB කියන මේ මැදින් තියෙන AB කියන ලක්ෂයෙන් B ව අරගෙන මේ පැත්තට ගලවලා අඳින්න උත්සාහ කරනවා. එහෙම ඇන්දොත් කෝෂ මේ පැත්තේ ඇතුළේ තිබෙන මේ දිශාවට මෙයා මේ පැත්තට අරන් අඳිනකොට දැන් එන්නේ මේ දිශාවට. ඔන්නෝම තමයි එන්නේ. ඒ ලක්ෂය මේ එළියට එනවා. ඔන්නෝම තමයි දැන් එන්නේ. මම හිතන්නේ මේ උපසරානේ මට දීලා තියෙන විදිහට මේ පරිපථය මම මේ විදිහට නිර්මාණය කරොත් මේ පැත්තට තමයි ඇඳලා තිබුණේ. ඒ නිසා මානික පැත්ත වලදී කෝෂ ටික මේ පැත්තට එන්න ඕනේ. එතන ගම් වල E දැන් මෙතන කියලා තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍යයි කියලා නොගිනිය හැකි. එහෙනම් AB අතර විභවාන්තරය බය නැතුව ඔබට ලියන්න පුළුවන්. මෙතන මුඩින් වෙන්නේ මේ පැත්තට විභව නැත්නම් E නම් මේ පැත්තට විභව නැත්නම් E නම් සමකේ වෙන්නේ Eමයි. එතකොට මේ පැත්තට නැවත එකක් එනවා E. මෙතන VA එහෙනම් අපි දන්නවා සමක විද්‍යුත් කාමක බලය 2E. එහෙනම් AB හරහා විභව බස්ම උත්තරය 2E වෙන්න ඕනේ කියන්නේ 27ට උත්තරය 4. 28 වෙනි ප්‍රශ්නය අපිට තියෙන්නේ කියවා තේරුම් අරගෙන අවශ්‍ය කරන පිළිතුරට යන්නට. මේක 2002 අවුරුද්දේ තමයි අපිට දීලා තියෙන්නේ. දැක්කම හරි ලේසියෙන් තමයි දෙන්නේ. නමුත් අපි දන්නවා මෙවැනි ආකාරයක කියවීමේ කියවලා අපිට උත්තරයක් ගන්න තියෙන ප්‍රශ්නයක් ආපුවාම අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ පළවෙනි පැය ඇතුළතදී මෙවැනි ප්‍රශ්නයක් තෝරගෙන පිළිතුරක් සපයන්න යන එක පිළිබඳව ඔබගේ අත්දැකීමත් එක්ක ඒක තීරණය කරනවා නම් හොඳයි. ඒතර මම මේ වගේ ගානක් හදනවා නම් මම පළවෙනි පැයෙන් පස්සේ තමයි මේක හදන්න උත්සාහ කරන්නේ. එහෙනම් දැන් අපි ගත්තොත් මෙතන තියෙන පහත සඳහන් කුමක් මගින් 1.5යි වීලි කෝෂයකට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබෙන බව නොපෙන්වයිද? තිබෙන බව නොපෙන්වයිද කියලා. දැන් තිබෙන බව අපි ඉස්සර පෙන්වයිද කියන එක ඔළුවේ තියාගමුකෝ. මේ අපි බලනවා දැන් මේකේ මොනවද ප්‍රතිරෝධයක් 1.5යි කියන මේ කෝෂයට වෝල්ටේජ් ගෝන්තර තියෙන කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන බව පෙන්වන ප්‍රකාශ ටික හොයාගෙන යන්න. එතකොට නොපෙන්වන එක අපිට නිකම් ඉබේම ලැබෙනවනේ. හොඳයි. පළවෙනි අවස්ථාවට පළවෙනි එකේදී ඔබට කියනවා එහි අග්‍රතර වෝල්ටේජතාවය සම්බන්ධ කර ඇති ප්‍රතිරෝධය අගය මත විචලනය වේ. දැන් අපි දන්නවා මෙතනට මෙහෙම ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා අග්‍රතර ප්‍රතිරෝධය. එතකොට ප්‍රතිරෝධයක් සම්බන්ධ කරොත් නිකම් අපිට එනවා මේකට කර්චොෆ් නියම දැම්මොත් අපි දන්නවා කර්චොෆ් නියමේ සිග්මා E සමානයි සිග්මා ER. එතනින් අපිට එනවා 1.5 සමානයි I වතාව ඔන්න ඔය ආකාරයට එනවා. දැන් එහෙනම් මොකද්ද කියන්නේ? මේ අග්‍රතර වෝල්ටේජතාවය සම්බන්ධ කොට ඇති ප්‍රතිරෝධය අගය සමග විචලනය වේ. ඒතර අග්‍රතර වෝල්ටේජතාවය කෙලින්ම අපිට තේරෙනවා අපිට ඕන නම් මෙතන සුළු කරලා ගන්න පුළුවන්.
IR ධන IR IR ගුණිතයෙන් එන්නේ 1.5 ඍණ I simple R. මේ තියෙන කෝෂය අග්‍ර අතර විභවාන්තරය දැන් ඔබට පේන ඇති කෝෂය අග්‍ර අතර විභවාන්තරය පැහැදිලි ලෙසම R මත වෙනස් වෙනවා. ඇයි R වෙනස් වෙනවා කියලා කියන්නේ අපි දන්නවා ඒ අනුව R වෙනස් වෙනකොට මේ පරිපථයේ සමස්ත ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒ කියන්නේ I වෙනස් වෙනවා. ධාරාව වෙනස් වෙනවා. ධාරාව වෙනස් වෙනවා කියලා කියන්නේ මෙතන ඔබට පේන ඇති I පැහැදිලි ලෙස වෙනස් වුණොත් මෙන්න මේ ගුණිතය අඩු වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ වෙනස වෙනස් වෙනවා. කෝෂය අග්‍ර අතර විභවාන්තරය වෙනස් වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා කියන ප්‍රකාශනයනේ එකෙන් අදහස් වෙන්නේ. එහෙනම් ඒක නෙමෙයි අපිට අවශ්‍ය කරන පිළිතුර. දෙවෙනි එකට එවැනි කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ධ කළ විට අග්‍ර අතර වෝල්ටේජතාවය සුළු ප්‍රමාණයකින් වැඩි වේ. දැන් ඒ කියන්නේ මොකක්ද? දෙවෙනි අවස්ථාවට යන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු කෝෂ දෙකක්. මෙන්න මේ විදිහට කෝෂ දෙකක් සමාන්තරගතව සම්බන්ධ කරනවා. මෙතන තියෙන 1.5යි අපි මේක ගමු E සහ R ලෙස. අපිට ලේසියට. මම ගන්නවා E විද්‍යුත්කාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R විදිහට ඔන්න සමාන්තරගත කෝෂ කිහිපයක් කියලා තියෙනවා. මම කෝෂ දෙකක් ගන්නවා. දෙකක් අරන් අපි මේක පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. මේකේ අපි ගත්තොත් එහෙම සමක විද්‍යුත්ගාමක බලය. එහෙම නැත්නම් සංප්‍රයුක්ත අපිට ආවොත් එන්නේ සමකය විද්‍යුත්ගාමක බලය E අභ්‍යන්තර ප්‍රතිරෝධය අනිවාර්යෙන් වෙනවා සුළු වෙලා R බෙදීම 2යි කියලා එන්නේ. ඒ පිළිබඳව මම සාකච්ඡා කළා තියෙන කීප වතාවකම ඉදිරියේදී සාකච්ඡා කරයි. ඒතර ඔබට මේ E සමස්තය කොහොමද ගන්න කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. සමකය ගන්නෙ කොහොමද කියන එක. ඔබ ඒක දන්නවා දැනටමත්. එතකොට දැන් එහෙනම් මෙහෙම නෙන්නේ සමකයේ විශාලත්වය. දැන් අපි බලමු මේ හරහා ගලාගෙන යනකොට විභවාන්තරය එන්නේ කොයි විදිහටද? I ධාරාවක් ගලක් දෙන්නේ I වතාවක් R බෙදීම 2යි. මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනයක් තමයි ඉන්නේ කෝෂය අග්‍ර අතර විභවාන්තරයේ විදිහට. දැන් ඔබට පේන ඇති ගලා යන ධාරාව නියත නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයේ විශාලත්වය කලින් තිබුණට වඩා අඩු වෙලා තියෙනවා. කලින් අපිට කෝෂයේ මෙන්න මේ ආකාරයටනේ අග්‍ර අතර විභවාන්තරය ආවේ. ඇයි? එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R නම් ඒ හරහා ගලන ධාරාව I වෙනකොට මෙන්න මේ වගේ IR ගුණිතයක් තමයි අඩු වෙන්නේ. අග්‍ර අතර විභවාන්තරය. දැන් මෙතන ප්‍රතිරෝධය භාගයකින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට පැහැදිලි ලෙසම අඩු වෙන විශාලත්වය අඩු වෙලා තියෙනවා. මේ විද්‍යුත්ගාමක බලයෙන් අඩු වෙන විශාලත්වය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ කෝෂයේ අග්‍ර අතර විභවාන්තරය සුළු ප්‍රමාණයකින් වැඩි වෙනවා කියන ප්‍රකාශනයක් හරි. ඒකට හේතුව වෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන නිසා. එතකොට ඒකිනුත් කියවෙනවානේ නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා කියන අදහස. හොඳයි. තුන්වෙනි එක කියනවා එහි අග්‍ර අතර වෝල්ටේජතාවය එය මැනීමට භාවිතා කරන වෝල්ට්මීටර අභ්‍යන්තර ප්‍රතිරෝධය සමග රඳා පවතී. ඒක පැහැදිලිවම පළවෙනි ප්‍රකාශනයත් එක්ක සම්බන්ධයි. වෝල්ට්මීටරයක් හිතන්නකෝ කැපිටල් R අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන විද්‍යුත් මූල අවයවයක් කියලා. එතකොට ඔබට පුළුවන් මේ අදහසම මෙතනදී ගොඩ ගන්න. එතකොට මේ වෝල්ට්මීටරත් කැපිටල් R කියලා හිතුවොත් මේ කතන්දරෙම තමයි පළවෙනි කතන්දරෙම තමයි තුන්වෙනි එකේ ඔබට පැහැදිලි කරන්නට වෙන්නේ මට. හතරවෙනි එක කියනවා එහි අග්‍ර ලුහුවත් කළ විට කෝෂය රත් වේ. ඒක ඔබට පැහැදිලි ලෙස තේරෙනවානේ. මෙතන මම ලුහුවත් කරොත් දැන් කෝෂය හරහා ධාරාවක් ගලාගෙන යනකොට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවානේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා විභව හානියක් වෙනවා. ඒක අපි දන්නවා IR කියලා. මේ විභව හානිය නිසා එතනදී තාප ශක්තිය හානි වෙලා යනවා. ක්ෂමතාවයක් එතන තියෙනවා. ඒතකොට මේ තාප ශක්තිය හානි වීම නිසා බැටරිය අභ්‍යන්තරයේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා බැටරිය රත් වෙන්න පටන් ගන්නවා. ඒකිනුත් තේරෙනවා නම් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවායි කියන කාරණාව. එහෙනම් අපි දන්නා 1 2 3 4 මේ වෙනකොට දැන් අපිට ලැබුණා. මේකෙන් පෙන්වනවායි කියන අදහසෙන් නොපෙන්වන අදහසෙන් අනිවාර්යෙන් පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි එකට ගියොත් පරිපූර්ණ වෝල්ට්මීටරයක් මගින් එහි අග්‍ර අතර වෝල්ටේජතාවය මනු ලැබුව විට ඒ 1.5 වෝල්ටේජ් අගයක් පෙන්වයි. දැන් එතකොට අපිට මේ වෙලාවේදී පරිපූර්ණ වෝල්ට්මීටරයක් නු පාවිච්චි කරන්න. දැන් හිතන්න මම මේ අග්‍ර අතරට සම්බන්ධ කරනවා පරිපූර්ණ වෝල්ට්මීටරයක්. එතකොට පරිපූර්ණයි කියන එකේ තේරුම මොකද්ද? ඒ අරහා ධාරා ගලන්නේ නැත. ධාරා ගැනීමක් වෙන්නේ නැත්තම් අපි දන්නානේ මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබුණත් එකයි නැතත් එකයි. V සමාන 1.5 වෝල්ටේජ්නේ පෙන්වන්නේ. එතකොට මේ ප්‍රකාශනයෙන් කොයි වෙලාවකවත් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ නැහැනේ. ඒ පරිපූර්ණ වෝල්ට්මීටරයක් ධාරාව ගලන්නේ නැහැ. එහෙනම් කෝෂයේ අග්‍ර අතර විභවාන්තරයක් කෙලින්ම විද්‍යුත්ගාමක බලයට සමාන වෙනවා. IR ගුණිතයක් හම්බෙන්නේ නැති නිසා. දැන් එහෙනම් අපිට පැහැදිලි ලෙසම තේරෙනවා නොපෙන්වන ප්‍රකාශනය පස්වන ප්‍රකාශනය. මේ විදිහට අපිට 28 වෙනි ප්‍රශ්නයත් විසඳ ගන්නට පුළුවන්. අපි දැන් ඊළඟ ප්‍රශ්නය දක්වා යමු වෙමු.
ප්‍රශ්න සමහර 2002 එකේම නැවතත් ධාරා විද්‍යුතේ මොන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඊතරදී ඔබට දීලා තියෙන්නේ මෙවැනි ආකාරයක පරිපථයක්. right. මේ පරිපථය දිහා බැලුවොත් විදුලිකාමක බලයේ අපැද්ද ප්‍රතිරෝධ R වෙනම් සම්බන්ධ කොට ඇත පහසුමාන කුමක් මගින් R ප්‍රතිරෝධයේ සමග පරිපථය තුළ I ධාරාවේ විචලනය වඩා හොඳින් නිරූපණය කරයිද කියලායි කියන්නේ. right. පහසුමාන කුමක් මගින් R ප්‍රතිරෝධයේ සමග පරිපථය තුළ I ධාරාවේ විචලනය වඩා හොඳින් නිරූපණය කරයිද කියලා. දැන් ඔන්න ප්‍රස්තාරයක් තමයි මෙතනදී ඔයගොල්ලන්ට දීලා තියෙන ප්‍රස්තාර කිහිපයක්. මොකද දැන් මේක හොයන්න කියලා තියෙන ප්‍රස්තාරය අපිට අදින්න කියලා කියන්නේ කැපිටල් R එක පරිපථය තුලින් දරන I යගේ. දැන් අපි ඉස්සල්ලාම බලමු මේ කර්චොෆ් නියම දාලා ඉස්සල්ලාම දැම්ම ගමන් අපිට I සමානයි I වතාවක් සිම්පල් R කැපිටල් R. ඒතර I කියන්නේ E බෙදීම R දාන කැපිටල් R. ඔතන අපිට එන්න ඕනේ. අපි ඉස්සල්ලාම බලමු මේ ප්‍රස්තාරයේ ගත්තොත් R සමානයි බිංදුව අවස්ථාව. R සමානයි බිංදුව වෙනකොට අපි දන්නවා කෙලින් එන්නේ E බෙදීම R කියලා විශාලත්වය. ඔය එක. ඊළඟට අපි ගමු R අනන්තයට යන අවස්ථාව. R අනන්තයට යනවා කියලා කියන්නේ මේ පහළ කොටස අනන්තයට R එකතු වුණා කියලා කියන්නේ සිම්පල් R එකතු වුණා කියලා කියන වෙනසක් නෑ අනන්තෙම තමයි. ඒකවල අපි දන්නවා එකයට අනන්තය නැත්නම් E බෙදීම අනන්තය කියලා කියන්නේ. එතකොට බිංදුව කියලා තමයි අපිට උත්තරේ එන්න ඕනේ. අවසානයේදී E බෙදීම R එකෙන් පටන් අරගෙන අපි දන්නවා මේ විදිහට ශුන්‍ය කරා එන්නට ඕනේ. R අනන්තයට යනකොට ශුන්‍ය කරා එන්න ඕනේ. එහෙමනම් අපි දන්නවා අනිවාර්ය වක්‍රයක් තමයි එන්නට ඕනේ. සරල රේඛාවක් අනන්තය දක්වා අපි යන්න බෑ. එහෙනම් අපිට වක්‍රයක් මෙන්න මේ ආකාරයෙන් නිරූපණය වෙනවා. එතකොට උත්තරේ නම් අපිට ලැබෙන්න ඕනේ 29 උත්තරය එක ලෙස තමයි අපිට ලැබෙන්නට ඕනේ. ඔය ආකාරයට අපිට ඉතින් මේ ප්‍රශ්න 6ට පිළිතුරු සපයන්නත් පුළුවන්. දැන් ඔබට තේරෙයි දිස්වේ ඊළඟ ප්‍රශ්න 4. මේ ප්‍රශ්න 4ක් දැන් ඔබ බලන්නට පුළුවන්. පුළුවන් නම් ඉතාලි හදන්න. හදලා දැන් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මේ ප්‍රශ්න 4. එහෙනම් මම දැන් යොමු වෙන්න 30 වෙනි ප්‍රශ්නයට රූපසටහන අඳිනකම් ඔබට පුළුවන් කල්පනා කරන්න මේ ප්‍රශ්නේ හදන විදිය. හොඳයි. මෙතනදී A සහ B පරිපථ අභ්‍යන්තර ප්‍රතිරෝධ නොගිනී හැකි සර්වසම කෝෂ භාවිතා කරයි කියලා කියනවා. හොඳයි. කාලයේ T සමාන බිඳුවේදී පරිපථ දෙකෙන් සුවිච්ච වසා දිගු කාලයක් ගතවන්නට ඉඩ හරින ලදී. පහත සඳහන් කුමක් මගින් කාලය සමග R හරහා විභව අන්තරයේ විචලනය වඩාත්ම හොඳින් නිරූපණය කරයිද කියලා කියන්නේ. දැන් පැහැදිලිවම දන්නවා මේක ගත්තොත් මේකේ සමකය එන්නේ සමාන්තරගතව නෙමෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් සමන්කේ ඉන්නේ 5 වෝල්ට් එක තමයි. ඉතින් අපිට හිතන්න දෙයක් නැහැ. මෙන්න මේක තමයි එන්නේ. අපි ස්විච් එක දැම්ම කියලා හිතන්නකෝ. මෙතනක් තියෙන්නේ මේ විදිහමනේ. දැන් සාරව සමයි. එකම වගේ. ගත්තාම මේකේ සමගය ගත්තාම 5 වෝල්ට් එක තමයි. එකම වගේ නමුත් අපි ගත්තොත් එහෙම දෙදෙනාගෙන්ම ලැබෙන්නේ එකම ධාරාව නේද? ඔබට හිතන්නත් පුළුවන් ආයෙ මොකුත් කරදරයක් නැහැ. දෙදෙනාගෙන්ම ලැබෙන්නේ එකම ධාරාව. ඒක නිසා මේක අපිට අඳින්න දෙන්නේ විභවයේ කාලයක් සමග ප්‍රස්ථාරය නිසා අපි දන්නවා R හරහා පවතින විභවාන්තරය මේ වෙලාවේ වෙන්නේ IR. දෙදෙනාගෙම එකම ධාරාව ලැබෙනවා නම් අවස්ථා දෙකේදීම මේක සමකයක් 5 වෝල්ටේජ් වෙන නිසා ප්‍රස්ථාරය අනිවාර්යෙන් දෙකම එකට තමයි පටන් ගන්නට ඕනේ. මෙන්න මේ ආකාරයට දෙන්නම එකට පටන් ගන්නට ඕනේ. නමුත් අපි දන්නවා මේ මෙතන කෝෂ තුනක සම්ප්‍රයුක්තයක් තමයි දෙන්නේ. කෝෂ තුනක සම්ප්‍රයුක්තයක් කියලා කියන්නේ මේ තුන් දෙනා බෙදාගෙන තමයි සමසමව ධාරාවන් මේ R හරහා ලබා දෙන්නේ. එතකොට අපි දන්නවා මෙයාගේ ක්ෂමතාවය වැඩි වෙනවා. ඇයි වැඩි වෙනවා කියලා කියන්නේ? ඒකට හේතුව මෙයා වැඩිපුර කාලයක් මේ කෝෂ තුනකින් මේ ධාරා සපයන නිසා මේ පරිපථය වැඩිපුර කාලයක් ධාරාව සපයන්නට උත්සාහ කරනවා. මෙතන තියෙන එක බැටරියයිනේ මේක සමාන ධාරාවක් දීලා ඔන්න මෙතනදී ඔන්න උත්සර්ජනය වුණ ක්ෂමතාවයන් සමාන වුණාට
අඩු කාලයක් තුලදී යම්කිසි කාලයක් තුලකදී මෙතනින් මේ කෝෂයෙන් මේ බැටරි තුනෙන්ම ගලන්නේ අපි හිතමු I නම් I බෙදීම 3 I බෙදීම 3 කියලා තමයි ගලන්නේ. මෙතන කෙලිම I ගලනවා. එතකොට මේ කෝෂය ඉතා ඉක්මනින් විසර්ජනයට ලක් වෙනවා. මේ බල්බ් එකේ එකම ආලෝකය තමයි හම්බුනේ. නමුත් මේ කෝෂ තුනෙන්ම බෙදිලා තමයි දැන් ධාරාව දුන්නේ. එතන මේ කෝෂයෙන් ඡය වෙන්න ගත වෙච්ච කාලය වගේ 3 ගුණයකින් වගේ මොන මේ කෝෂය දැන් වැඩ කරන්න පටන් ගන්නවා. එහෙමනම් අපිට පැහැදිලි ඒ වැඩි කාලයක් විභවයේ නියතව තියාගන්න දීතා අඩු කාලයකදී මේ විදියට පාලට එනවා. අද මසාරාවක් දැම්මේ ඒ තමයි වැඩි කාලයක් යන්නේ. එහෙනම් මේ ආකාරයක ප්‍රස්තාරය ගත්තොත් අපිට ලැබෙන්න ඕනේ පිළිතුර 4 30ට උත්තරය 4 කියලා තමයි එන්නට ඕනේ. මම හිතන්නේ ඒකට ඔබ නිවැරදි පිළිතුර ලැබුණා. දැන් මම යනවා 2004 ප්‍රශ්නය 31ක් විසඳන්න. right. මේකෙදි අපි උත්සාහ කරමු මෙන්න මේ පරිපථය මම අඳ ගන්නවා. මේ පරිපථය අඳගත්තොත් බලමු මොකද්ද මේකෙන් අහන ප්‍රශ්නය කියලා. මම හිතන්නේ මේ හැඩ් කියලා තියෙන ආකාරය අනුව x සහ y අතර විභවාන්තරය වෙන්න ඕනේ අනිවාර්යෙන් අහන්නේ. x සහ y අතර පොල්ටියතාවය. ඒතර කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි කියලා කියන්නේ. ඉතා ඉක්මනින් හදන්නට ඕනේ. දැන් කොහොමද අපි මේක හදන්නේ? දැන් x සහ y කියන එක සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ සම්බන්ධ වෙලා නැත්තම් අපි දන්නවනේ මේ හරහා ධාරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. y නැතුව උකට ඒක හිතන්නට පුළුවන්. ඒ කියන්නේ ධාරා ගැනීමක් මේ හරහා සිදු වෙන්නේ නැත්තම් 50 ඕම් අරා විභව බැස්මක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් ඔබට පුළුවන් මේක y කියලා ගන්න මේක x කියලා ගන්න. ඔච්චරයි. ඔබට හිතන්නට තියෙන ඉච්චරයි. එහෙමනම් ඔබ එතනින් එහාට ගාන හදන්න දෙයක් නැහැ. 50 ඕම් අරා විභව අන්තරය හා ගත්තාම ඒක තමයි x සහ y හරහා පවතින විභව අන්තරය බවට පත් වෙන්නේ. දැන් ඉතා ඉක්මනින් කර්චොෆ් නියම දාන පරිපථයේ කර්චොෆ් නියමය දැම්මොත් අපිට එනවා සිග්මා e සමානයි සිග්මා i r මගින් නිරූපණය කරොත් අපි તો මෙතනින් පටන් ගත්තේ කියලා. දැන් කර්චොෆ් නියම දාන දන්නවනේ. ඔන්න වැඩිවීමක් 5යි ධන ඔන්න වැඩිවීමක් ධන 10යි. මම මෙතනින් ආයෙ නැවත පටන් ගත්තා ගලන ධාරාව i කියලා ගත්තොත් හැමතැනින්ම i තමයි යන්නේ මෙතන දෙනකම් මේ හරහා ධාරා ගැනීමක් සිදු නොවන නිසා i වතාවක් එතන 50යි එතන 100යි. දැන් ඔබට උත්තරය එනවා 15 බෙදීම 150යි. ඒ කියන්නේ දශම 1යි අම්පියර්. මෙහෙනම් 50යි වමරා විභව අන්තරය එනවා අපිට 50 එලි කිරීම ගන්න ධාරාව දශම 1ක් නිසා 5යි වෝල්ටේජ් ලෙස. දැන් එහෙනම් අපිට 31ට උත්තරය 5යි වෝල්ටේජ් එක කියන්නේ උත්තරය 3 කියලා ලැබෙනවා. බලන්න කොයිතරම් ලේසියෙන් අපිට අවබෝධයක් තියෙනවා නම් පිළිතුරු ලබා ගන්න පුළුවන්ද කියන එක දැන් ඔබට දැනෙනවා ඇති. අපි නැවත යනවා 2004 ප්‍රශ්නේ. 2004 වල තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ කර්චොෆ් නියම කෝෂ සම්බන්ධ කරලා 32 වෙනි ප්‍රශ්නයට අපි යමු වුණොත් පරිපථයේ තියෙන මෙන්න මේ වගේ. ත්‍රිකෝණ හැඩයට මෙන්න මේ ආකාරයේ පරිපථයක් තියලා තියෙනවා. අපි දකිනවා කෝෂ තුනක් තියෙනවා. කිසිවක අගයන් දීලා නැහැ. සමානයි කියලා ඔබට දීලා තියෙනවා දකින්න බෑ. බලමු තත්ත්වවල දීලා තියෙනවද දන්නේ නැහැ. එන්නයිති පරිපථයේ සියලු කෝෂයන්ගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ නොගිනිය හැකිය. පරිපථයේ ධාරාව I වේ. පරිපථයේ ධාරාව I වේ කියලා ගත්තොත් කෝෂ දෙකක්ම තියෙන මේ පැත්තට කොහොමද පේන්නේ? කෝෂ දෙකක්ම මේ පැත්ත නිසා මම ධාරාව මේ පැත්තට දාගන්න එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක අපි ඉච්චර හිතන්න ඕනේ දිශාව පිළිබඳව. right? පහත සඳහන් සමීකරණ අතරින් පරිපථය සඳහා කුමක් සත්‍යද කියලා කියනවා. දැන් මේකේ කෝෂ ඔබට පේන ඇති කර්චොෆ් නියමය තමයි දාලා තියෙන්නේ. ඒකට කෝෂ එකතු වෙලා හරි අඩු වෙලා හරි තියෙනවා ඔබට පේන උත්තරවල. නම් මේ දිශාවට කර්චොෆ් නියමය දාමු. දිශාව ගැටලුවක් නැහැ. ඔබ අනිත් පැත්තට අයි දැම්මත් උත්තරේම මේ විදිහට වෙනවා. right? මෙතනින් පටන් අරන් නැවත මේ පැත්තටම ආවොත් අපිට පේනවා E3 ධන right? E2 ධන අපිට තේරෙනවා E1 ඍණ වෙනවා. මේකේ කර්චොෆ් නියමය දැනීමේ හැකියාව තමයි මෙතනදී උරගාලා බලන්න උත්සාහ කරනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධ තුනක් තියෙනවා. තුනෙන් එකතු වෙන එක තමයි වෙන්නේ. ඒකේ අඩවීමක් කියම එන්න විදියක් නැහැ. ඒතර E1 ඍණ වෙන අවස්ථාවක උඩ බලන්න පුළුවන්. උත්තරය 4 32 උත්තරේ 4. ඉතාලියෙන් අපි ඒකට පිළිතුරු ලබා ගත්තා. දැන් අපිට තියෙන්නේ නැවත හිතන්න ගානක් පොඩ්ඩක් ඇවිල්ලා. 33 වෙනි ප්‍රශ්නේ.
මෙතනදී කියන යම් දෝෂයක් නිසා 60i වොට් 230i බල්බයක සූත්‍රිකාව සම්මත දිගට වඩා කෙටි වියද. මොන බල්බයක් තියෙනවා? හරිද? සූත්‍රිකා බල්බයක්. ඒක 60i වොට්. 230i වෝල්ටේජ් වලින් තමයි තියෙන්නේ. සම්මත දිගට වඩා ඔන්න කෙටි වෙලා තියෙනවා. දිග අඩු වෙලා තියෙනවා. ඒක දිග අඩු වෙනවා කියන එකේ තේරුම තමයි මේ ප්‍රතිරෝධය අඩු වෙනවා කියන එක නේ. ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට මේ බල්බ් එක මෙහෙම දීලා තියෙනවා අපිට ලියන්න පුළුවන් P සමානයි V වර්ගයට R කියලා. කොට 60යි 230යි වර්ගය. අතර කැරිම R අපිට එන්නේ 230 වර්ගයේ බෙදීම 60යි. ඔක අපි දත්තයක් විදිහට දන්නවා. දැන් මේක තමයි තියෙන්න ඕන R ගියාගේ දැන් මීට වඩා අඩු වෙලා තමයි කෙටි දිගක් ලැබුණා කියලා කියන්නේ. දැන් මොකද කියන්නේ? බල්බේ දැල් වෙමින් පවතිනකොට ඒ වඩා දීප්තිමත්ව දැල් වෙන අතර සම්මත 60i වොට් බල්බයට වඩා වැඩි ක්ෂමතාවයක් පරිභෝජනය කරයි කියලා කියනවා. දැන් මේක නම් හිතන්න ඕන ප්‍රශ්නයක්. ඒ වඩා දීප්තිමත්ව දැල් වෙන අතර දැන් කොහොමද මේ බල්බ් එකට 230i වෝල්ටේජ් හම්බ වෙනවනේ ප්‍රතිරෝධය අඩු වුණා. හරිද? 230i වෝල්ටේජ් හම්බ වෙනවා. දැන් අපි හිතමු P සමාන V වර්ගයට R ඔස්සේ 230ම හම්බ වෙනවා නම් අපි දන්නවා R දැන් අඩු වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් අපි දන්නවා P වැඩි වෙනවා. ඒ කියන්නේ ක්ෂමතාවය වැඩි. එතකොට සම්මත 60i වොට් බල්බයට වඩා වැඩි ක්ෂමතාවයක් පරිභෝජනය කරයි. එතකොට ඒ හරි. පිට කෙලින් මේ හරි කියලා ගන්නත් පුළුවන්. B විමෝචනය වන ආලෝකයේ උපරිම තීව්‍රතාවයට අනුරූප තරංගායම සම්මත 60i වොට් බල්බයට වඩා අගයට වඩා අඩු වේ කියන එක. දැන් මේ මොකක්ද කියන්නේ? උපරිම තීව්‍රතාවයට අනුරූප තරංගායම. අපි දන්නවා මේ තීව්‍රතාවයත් එක්ක ගත්තොත් ක්ෂමතාවය සම්බන්ධ කරගන්නට වෙන්නේ විමෝචන ආලෝකයේ උපරිම තීව්‍රතාවයට අනුරූප තරංගායම. ඒක දන්නවද තීව්‍රතාවයේ තරංගායම අතර සම්බන්ධතාවය? ඔයාලදී ක්ෂමතාවයත් එක්ක අපි සම්බන්ධ වෙනකොට තීව්‍රතාවය කියලා එන්නේ P බෙදීම A ඔන්න ඔය ආකාරයට තමයි කියන්නේ. right මේ ආකාරයෙන් එන්නේ තීව්‍රතාවය සමාන වෙනවා එකක වර්ගඵලයක් හරහා පවතින ක්ෂමතාව. ඒ ආකාරයට අපිට හිතන්නත් පුළුවන්. ඒක අපි ධර්මයේදී පාවිච්චි කරන සමීකරණයක්. නමුත් අනුරූප තරංග ආයාමය. එහෙම නැත්නම් අපිට පුළුවන් අර ෆෝටෝන එක ශක්තිය E සමාන hf ඔස්සේ ගොඩනගන්න. එතනදී අපිට එනවා F කියන්නේ V සමාන F ලැම්ඩා ඔස්සේ හිතුවොත් F ලැම්ඩා ඔස්සේ F කියලා කියන්නේ V බෙදීම ලැම්ඩා. එහෙනම් අපිට එනවා මෙතන HP බෙදීම ලැම්ඩා. තීව්‍රතාවය කෙලින්ම ශක්තියට සම්බන්ධයි. මොකද ශක්තිය සම්බන්ධ වෙනවා තීව්‍රතාවයේ වර්ගයට. එහෙමනම් අපිට හිතන්නට පුළුවන් තීව්‍රතාවය වැඩි වෙන නම් තරංගායම අඩු වෙන්නට ඕන. එහෙමනම් මෙහිදී කියන්නේ විමෝචන වන ආලෝකයේ උපරිම තීව්‍රතාවයට අනුරූප තරංගායාමය සම්මත 60i වොට් බල්බයට වඩා අඩු වගයක් වේ කියලා. අනිවාර්යෙන්. මොකද අපි දන්නවා මෙතන ක්ෂමතාවය වැඩි, ඒ කියන්නේ වැඩි ශක්ති පරිභෝජනයක් සිදු වෙනවා. වැඩි ශක්ති පරිභෝජනයක් සිදු වෙනවා කියලා කියන්නේ ලැම්ඩා ගියාගේ අඩු වෙන්නට ඕනේ. එහෙනම් සම්මතයට වඩා අඩු වෙනවා. එතකොට අපිට V ගියාගේ හරි කියලා අපිට ගන්නන්න පුළුවන්. දැන් C බල්බේ වීදුරු ආවරණයේ කුෂ්ඨේ සම්මත උෂ්ණත්වය 60i වොට් බල්බේ කුෂ්ඨේ උෂ්ණත්වයට වඩා ඉහළගයක් ගනී කියලා කියනවා. දැන් එතකොට අපි දන්නවා මෙතනදී පැහැදිලි ලෙසම වැඩි ආලෝක ශක්තියක් මෙයා අවශෝෂණය කරගෙන තියෙනවා. වැඩි ආලෝක ශක්තියක් මේ ප්‍රතිරෝධයෙන් අවශෝෂණය වෙනවා නම් ආලෝක ශක්තිය මේ වෙලාවේදී ඔන්න බල්බේ දැන් රත් වෙන්නට පටන් ගන්නවා. තාප ශක්තිය විදිහට. එතකොට අපි දන්නවා වැඩිපුර තාප ශක්තිය නම් මේක ABC සියල්ලම සත්‍ය වෙන උත්තරේ තමයි ගන්නට වෙන්නේ. ABC සියල්ලම සත්‍ය වෙනවා. මොකද මේක ක්ෂමතාවය පරිභෝජනය වැඩි වෙනවා කියලා කියන ආලෝක ශක්තිය තාප ශක්තිය මේ සියලුම දේවල් ටික වැඩි වෙනවා. එහෙනම් පිළිතුර විදිහට අපිට බාර ගන්නට වෙන්නේ 5 වෙනි පිළිතුර 33 වෙනි ප්‍රශ්නේ. හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්න කරා තමයි යොමු වෙන්න උත්සාහ කරන්නේ. අපි එතකොට දැන් ගැටලු කිහිපයක්ම සාකච්ඡා කරලා තියෙනවා. අපි උත්සාහ කරමු දැන් එහෙනම් දැන් ඔබට තිරේ දකින්නට හම්බෙන්නේ ඊළඟ ප්‍රශ්න 6. හොඳයි. දැන් මම යනවා මෙම ගැටලුව සාකච්ඡා කරන්න. ඒ තමයි 2007 ප්‍රශ්නය.
2007 ප්‍රශ්නයට අපි යොමු වුණොත් මෙතන ඔබ දකින්න ඇති A සහ B කියලා සටහන් කරලා තියෙනවා වෝල්ටේජ් එක හොයන්න කියලා තියෙනවා මෙතන. හොඳයි මෙතන R මෙතන R E1 මෙතන E2. හොඳයි මොකද මේ කියන්නේ E1 E2 කෝෂ දෙක සඳහා ශුන්‍ය අභ්‍යන්තර ප්‍රතිරෝධ තියෙනවලු A සහ B අතර වෝල්ටේජතාවය V1 කියලා කියන්නේ. දැන් මේ වෝල්ටේජතාවය එන හොයන්න කියලා තියෙන්නේ. දැන් ඔන්න ගැටලුවක් එනවා මෙතන. මොකක්ද මෙතනින් එන ගැටලුව වෝල්ටේජතාවය. එහෙම නැත්නම් V ගේ හොයන්න කියලා කියන්නේ මේක සර්ව සමව තියෙනකොට ඉතා ඉක්මනින් අපිට බැරිද අර කෝෂ සම්ප්‍රයුක්ත හොයාගන්න. කෝෂ සම්ප්‍රයුක්ත වෙනකොට අපි දන්නවා සමකය මෙහි අභ්‍යන්තර ප්‍රතිරෝධවල සමකයෙන් බෙදපුවාම මෙතන එක් කෝෂයක් අරගෙන එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් බෙදලා දිශාව අනුව එකතු කිරීම අඩු කිරීම සිදු කරන්නට පුළුවන්. දැන් අපි දන්නවා R නෝට් කියලා කියන්නේ එකම වගේ ප්‍රතිරෝධ දෙකක් නිසා R බෙදීම 2යි. මෙතනින් එනවා E1 ධන E2 බෙදීම R සුළු කරපු ගමන් ඔබට එන්නේ මෙතනදී E සමානයි E1 ධන E2 බෙදීම R වතාව R බෙදීම 2යි. එහෙනම් අපිට ලැබෙන්නේ උත්තරය E1 ධන E2 බෙදීම 2යි. දැන් මේක තමයි උත්තරය වෙන්න ඕනේ. එහෙනම් මුලින්ම උත්තරයක් තියෙන්නේ 5 වෙනි පිළිතුර. right එතකොට අපිට ඔන්න 2007 ප්‍රශ්නෙට උත්තරේ ගන්නට පුළුවන් වුණා. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය සටහන් වෙලා තියෙන්නේ 2008. 2008 ප්‍රශ්නය හරි වැදගත් ප්‍රශ්නයක්. මේක කර්චොෆ් නියම පිළිබඳව නිතර මතක් කරනවා. ඔබ දකින්නට පුළුවන් මෙතන C සටහන් කරලා තියෙනවා මෙතන B කියලා සටහන් කරලා තියෙනවා ලක්ෂ කීපයක්. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔබගෙන් අහන ඇත්තේ විභවාන්තරයක් වෙන්න ඇති හොයන්න කියලා. හොඳයි ඔබ හිතන්නට ඕනේ මේක හදන්නේ කොහොමද? දැන් ඔබ හිතන්න මෙතන high voltage ලෙස සටහන් කරලා තියෙනවා. දැන් ඔබ හිතන්න මේක මම හදන්නේ කොහොමද? එහෙම කියලා හිතනකොට ඔබට දැන් මේකට අදහසක් එයි. කර්චොෆ් නියමයෙන් අපිට කියවෙනවා. මොකක්ද කියවෙන්නේ? පරිපථයක් තුලින් ධාරා ගැලීමක් සිදු වෙන්නේ සම්මූර්ත වූ විට පමණයි. සම්මූර්ත පරිපථය කියන්නේ ධාරා ගැලීමක් සිදු වෙන්නේ. දැන් මේ පරිපථය ඔබ දක්නවා සම්මූර්තයි. ඒ කියන්නේ ධාරාව ගලනවා. මේ පරිපථය සම්මූර්තයි. ඒ කියන්නේ මේ පරිපථයේ ධාරාවක් ගන්නවා. නමුත් ඔබට පැහැදිලි ලෙසම කියන්න පුළුවන් මේ 100යි ඕම් හරහා ධාරා ගැලීමක් සිදු වෙන්නේ නැහැ. ඔබට තේරෙනවද මේක සම්මූර්ත පරිපථයක් නෙමෙයි මේක විවෘතයි. මේ මෙතන සම්බන්ධතාවයක් නැහැ. මෙතන සම්බන්ධ වෙලා තිබුණා නම් අනිවාර්යෙන් මේ 100යි ඕම් හරහා අනිවාර්යෙන් ධාරා ගැලීමක් සිදු වෙනවා. දැන් ඔබට කියන්න පුළුවන් මේ හරහා ධාරා ගැනීම ශුන්‍යයි කියලා. දැන් මොකද්ද ඔබට මෙතන හොයන්න තියෙන්නේ? ඔබට මෙතනදී හොයන්න තියෙන්නේ පැහැදිලි ලෙසම ABCD ලක්ෂවල විභව පිළිවෙලින් VABBVCD වගේ නිරූපණය කරනු ලබන්නේ නම් කියලා කියන්නේ දැන් ඔබ 1 සහ 2 3 අතර පිළිතුරු කිහිපයක්ම දීලා තියෙනවා. දැන් අපිට මේ එහෙනම් පැහැදිලි ලෙසම විභවයන් ලියා ගන්න වෙනවා. VA ගේ විභවය අපි ගමු 0යි කියලා. මොකද කෝෂය අනිත් පැත්ත බිඳුව කියලා ගත්තොත් VA බිඳුවයි. VB අපිට ලියන්න පුළුවන් එහෙනම් 12යි වෝල්ටේජ්. මම නැත්නම් එහෙම ලියුවේ. එතකොට VC ගේ විභවය අපිට ලියන්න පුළුවන් මේ පැත්ත බිඳුව කියලා ගත්තොත් VD බිඳුව කියලා ගත්තොත් VC අපිට එනවා 6යි වෝල්ටේජ් කියලා. දැන් අපි ගත්තොත් පළවෙනි පිළිතුර VB ඍණ VD. VB ඍණ VD 12ක් කියලා එන්න ඕනේ. නමුත් 18යි කියලා තියෙනවා. 2 VA අසමානයි VD. VA අසමානයි VD වැරදි. තුන්වෙනි එක VB ඍණ VC. VB ඍණ VC. උත්තරය යන්නට ඕනේ 6ක් කියලා. නමුත් වෙනාගයක් තමයි දෙන්නේ. 4 VA ඍණ VC. VA ඍණ VC. එතකොට අපිට එනවා VA ඍණ VC කියලා කියන්නේ බිඳුව ඍණ 6යි. ඍණ 6යි වෝල්ටේජ්. එහෙනම් උත්තරය 4 තමයි. ආයෙ හිතන්නට දෙයක් නැහැ. 35ට උත්තරය 4 ලෙස ලැබෙනවා. මෙන්න මේ ආකාරයට. දැන් අපි යන්නේ ඊළඟට 36 වෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ 2009 දී ඔබට උසස් පෙළදී ආපු මේ ප්‍රශ්නය විසඳන්නට තමයි යන්නේ. මොකද ඒකෙදිත් ඔබට පේනයිද මේ පරිපථ තුනක් දකින්නද තියෙනවා. නොගිනියගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ සහිත සර්වසම බැටරි 4ක් ABC උපසටහන් වලින් පෙන්වා ඇති පරිදි දැන් සම්බන්ධ කරලා තියෙනවා. නිකන් දැක්කහම ඔක්කොම එක වගේ. හරිද? ඒක නිසා දැන් මම මේ පොඩක් ඇඳ ගන්න වෙයි කියලා හිතනවා. එහෙම තමයි තියෙන්නේ. දැන් ඔබ බැලුවොත් මේ ආකාරයට තියෙන්නේ. right මෙතන මම E සටහන් නොකර ඉන්නා
අද දිශාව විතරක් තිබුණාම ඇති. right. සමකය ගැන තමයි මෙතනදී කියන්නේ. සමකය ගැන කියනකොට බලමු මේකේ සමකය ශූන්‍ය වෙන්නේ කොහොමද කියලා. right. හොඳයි. හොඳයි. දැන් එතකොට අපිට මෙතනදී පැහැදිලි ලෙසම කියන්න පුළුවන් මේ ලක්ෂ දෙකෙන් අපිට හොයන්න කියන්නේ. දැන් මෙතනින් බලමු මේ පැත්තට යනකොට මේ පැත්තට e කියලා එකක් තියෙනවා. මේ පැත්තට e කියලා එකක් තියෙනකොට පේන්නේ නැති නේද? මේ පැත්තෙන් ධනයි එකක් වෙනකොට මේ පැත්තට ඍණයි එකක්. එතකොට සමකේ මේ පැත්තෙන් කෙලිම බිඳුවක් කියලා. e සමානයි බිඳුවයි. මේ පැත්තෙන් ගත්තොත් e එකක් එනවා. මේ පැත්තෙන් එන්නේ e එකක්. මේ පැත්තේ සමකේ එනවා 2e. 2i ඊට සමක වෙනවා මේ පැත්තෙන් ශුන්‍ය වෙන පරිපතයක්. එතකොට දැන් ඔන්න සමකය කොහොමද හොයාගන්නේ? මේ පැත්තෙන් එනවා 2i මේ පැත්තෙන් එනවා නිකන් මෙම සම්බන්ධ කරනවා. මේ අතර විභවාන්තර යන්නේ කියලා කියන්නේ. right. අපි ඔක එහෙම තියාගමු. දැන් මෙතන තියෙනවා මේ පැත්තෙන් 2i සමකයේ 2i මේ පැත්තෙන් එනවා මේ පැත්තට 2i. ඔන්නෝමයි එන්නේ. ඔය ආකාරයට. දැන් මේකේ තියෙනවා මේ පැත්තට 2i මේකේ නැවතෙනවා මේ පැත්තට 2i. ඒත් අපි දන්නවා මේකේ සමකේ බය නැතුව කියන්න පුළුවන් 2i කියලා. සැකහැර ඒක ලියන්න පුළුවන් 2i. මොකද එකම පැත්තට මෙතන ප්‍රතිරෝධය සමානයි. කෝෂයන් දෙකම තියෙන්නේ. එතකොට බැටරි හරහා ධාරාව ශුන්‍ය වන්නේ කියලායි කියන්නේ. බැටරි හරහා ධාරාව ශුන්‍ය වන්නේ. දැන් මේ පරිපතේ සමකය හොයන්න අවශ්‍ය නැහැ කියන්නේ. මේකේ සමකය හොයන්න කියන්නේ මේ කියලා තියෙන්නේ. පැහැදිලි ලෙසම අපි දන්නවනේ මේක මේ ධාරාව ශුන්‍ය වෙනවා කියලා. ඇයි මේක කර්චර් නියම දාලා බලුවොත් අපි දන්නවා මේ පැත්තෙන් ඉඳලා මෙතන 2i මේ පැත්තෙන් ඉඳලා මේ පැත්තට 2i. හැබැයි මෙතන ඍණ 2i වෙනවා දිශාව අනිත් පැත්තට තියෙන සමකය සමා වෙන ධාරාව අර සිග්මා e සමානයි සිග්මා e අර කර්චර් නියමෙන් දානකොට සිග්මා e එක බිඳුවක් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ධාරාව ශුන්‍යයි. ඒ කියන්නේ c හි ධාරාව ශුන්‍ය වෙනවා. බය නැතුව අපිට කියන්න පුළුවන්. දැන් b වලට ගියොත් b වල අපි දන්නවා කර්චර් නියම දාගෙන යනකොට ධාරාව ශුන්‍ය වෙන්නේ නැහැ. මෙතනින් උන විභව නැක්මක් මෙතන උන විභව නැක්මක් විදිහටමයි තියෙන්නේ එකම දිශාවට යද්දි චක්‍රීයව ගත්තොත් එතකොට එන්නේ අපිට 4i. මේ සිග්මා e වෙනකොට එන්නේ 4i. එතකොට අපි දන්නවා i වතාවක් r දාලා ගන්නදී අනිවාර්යෙන් ශුන්‍ය ධාරාවක් නෙමෙයි එන්නේ. right. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ විදිහට මේ වෙලාවේදී අපිට ඊළඟට එන්නේ ඊළඟ පරිපතේ මෙතනදී අපි දන්නවා මෙතන අපිට බිඳුවක් කියලා මෙතනත් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් ප්‍රතිරෝධය ශුන්‍ය නම් අපිට එන්නේ අනන්ත ධාරාව. ඒකෝට එන්නේ e2i බෙදීම බිඳුවනේ. ප්‍රතිරෝධයෙන් නැති නිසා අනන්ත ධාරාවක් විදිහට තමයි එන්නේ. මෙතනත් අනන්ත ධාරාවක් විදිහට එනවා ප්‍රතිරෝධය ශුන්‍ය නම්. එතන එහෙම බැලුවොත් ශුන්‍ය ධාරාවක් ගලන්නේ c පරිපතේ පමණයි. එහෙනම් අපිට කියන්න c සැකස්මේ පමණයි 36ට උත්තරය 2 විදිහට ගන්නට පුළුවන්. මම හිතන්නේ ඔබට තේරෙන්නට ඇති. නැවත මේ වීඩියෝ එක පෝස්ට් කරලා හරි කමන්නේ නැහැ, නවත්තලා හරි කමන්නේ බලන්න මේ පැහැදිලිව සඳහන් කරේ මොකක්ද කියන එක. මේ පැත්තෙන් එන එකතු වුණා, මේ පැත්තෙන් ඉඳි අඩු වෙලා බිඳු වුණා. ඒකයි මේ විදිහට සැකස්මක් ආවේ. හොඳයි. දැන් අපි යනවා 2009 ඊළඟ ප්‍රශ්නය සුළු කරන්නට. දැන් අපි යමු දැන්. දෙදස් 9 ප්‍රශ්නේ ගියොත් ඔබ දකින්න ඇති මෙන්න මේ ආකාරයට සැකස්මක් දීලා තියෙනවා. right. හොඳයි. මෙතන 150 ඕම් කියලා ඔබ දකින්න ඇති. මෙතන ප්‍රතිරෝධයක් දීලා තියෙනවද? ඔව් 100 ඕම්. මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍ය වෙච්ච කෝෂයක්. මෙතන 100 ඕම්. අපි බලමු මේක ඉක්මනින් ක්ෂණිකව අදා ගන්න පුළුවන් වේවිද කියලා. හරි? හොඳයි. මේක නම් සමග ඉතා ඉක්මනින් අපිට හිතන්න පුළුවන් මේක ලියපු ගමන්ම මට පරිපතේ නිකන් ඔළුවට ආවා. මෙතන 50 ඕම් වෙනවා. ඇයි මේ 100 මේ 100 කියන්නේ සුළු වුණාම 50 ඕම්. මෙතනින් 10 වෝල්ටේජ් කෝෂයේ විදිහටම දිනනවා. මෙතන 150යි ඕම්. මෙතනින් මෙතන කෝෂයේ එහි විශාලත්වය 5යි වෝල්ටේජ් කියලා දීලා තියෙනවා. දැන් ඔබ දන්නවනේ මේ 50 ඕම් හරහා මේ කෝෂයේ විභව නැක්මක් විදිහට මෙතන විභව නැක්මක් නේ 10 වෝල්ටේජ්. ඒ කියන්නේ මෙතන යනකොට විභව නැක්මක් තියෙනවා 10යි වෝල්ටේජ්. 50 ඕම් හරහා සමයි 50 ඕම් හරහා ඔව් විභව නැක්මක් විදිහට තියෙනවා. ධාරාව ගලන්නේ මේ දිශාවටනේ. මේ දිශාවට විභව බැස්මක් තියෙනවා 10යි වෝල්ටේජ්. උඩට බැලුවොත් අපිට තියෙන 10යි වෝල්ටේජ් විභව නැක්මක්. මෙතනත් තියෙන විභව නැක්මක් 10යි වෝල්ටේජ්. එහෙනම් 150 ඕම් හරහා පවතිනවා 15යි වෝල්ටේජ් විභව නැක්මක්. මේ දෙපැත්ත මේ පැත්තෙන් විභව නැක්මක් තියෙනවා 15ක්, මේ පැත්තෙන් විභව නැක්ම
15ක් වෙන්නට ඕනේ. අනිත් පැත්තෙන් විභව බැස්මක් තියෙනවා 15. අන්න එහෙම හිතන්නත් පුළුවන්. දැන් 150 හරහා ධාරාව. දැන් අපි එහෙනම් දන්නවා 150 ඕම් හරහා පවතින 15යි වෝල්ටේජ්. එහෙනම් අපිට V සමානයි I R එන්දල බැලුවොත් අපිට එන්නේ 0.1 ඇම්පියර් ලෙස. දැන් තේරෙනවා නේද මේ ගණන් හදන විදිහ හරිය ලේසි කියලා. 2009 ප්‍රශ්නත් ওই විදිහට අපිට සුළු කරගන්නට පුළුවන්. දැන් මම ඊළඟට යමු වෙනවා. ඔයාලට මම දීලා තිබිච්ච 38 වෙනි ප්‍රශ්නේ. ඒක 2010 ප්‍රශ්නයක්. මම හිතනවා ඒක ඉතා ඉක්මනින් සුළු කරගන්න පුළුවන් ප්‍රශ්නයක් වේවි කියලා. හොඳයි. දැන් බැලුවොත් ඔබට පේනවා ඇති මෙන්න මේ ආකාරයට. ඔබ ධාරා විදුලියේ එක්ස්පර්ට් විදියට සුළු කිරීමේ හැකියාව තියනවා නම් මේ හදන ප්‍රශ්න ඔබ මම හදනවටත් වඩා ඉතා වේගයෙන් ඔබට හැදීමේ හැකියාව තියෙනවා. නමුත් ඔබ ධාරා විදුලිය පිළිබඳව තාමත් එවැනි තත්යකට පත් වෙලා නැත්නම් ඔබට මේ පිළිබඳව නැවත නැවතත් අධ්‍යයනය කිරීම සිදු කරන්නට වෙනවා. මෙතනදී කියන්නේ පෙන්වා ඇති පරිපථයේ ඇමීටරය හරහා ධාරාව හොයන්න කියලායි කියන්නේ. ඇමීටරයේ ධාරාව නෑ. දැන් මේකට හොඳම දේ තමයි මම හිතන්නේ කර්චොෆ් නියමයේ යොදන එක. කර්චොෆ් නියමයේ යොදලා ඔබට හොයන්නත් පුළුවන්. නැත්නම් ඔබ චුට්ටක් හිතලා බලුවොත් මේක අපිට ඇඳ ගන්නට පුළුවන් ඕන මෙන්න මේ විදිහට. බලන්න. ඔබට මේක ටිකක් ඇඳලා බලුවොත් මෙන්න මේ ආකාරයට පරිපථය සුළු වෙනවා වගේ පේනවා. right? මෙන්න මේ විදිහට. මෙතනත් V මෙතනත් V මෙතන R ඔන්න ඔය ආකාරයට. ඔන්නම පරිපථයක් එනවා. දැන් මේ පරිපථයේ අපිට පුළුවන් ද ඉතා ඉක්මනින් පිළිතුරකට යන්න. පිළිතුරකට යනකොට මෙන්න මේ හරහා ගණන ධාරාවන හොයන්න කියලා කිව්වේ මෙන්න මේ අයිව තමයි හොයන්න කියලා කිව්වේ. දැන් අපි බැලුවොත් අපිට පුළුවන් මේකේ සමකේ ඉතා ඉක්මනින් ලියන්න මෙන්න මේ විදිහට. වෙනසක් නැහැ. මේක R බෙදීම දෙකක් වෙනවා. මේකේ විද්‍යුත් ගාමක බලය ඊම තමයි ඉන්න වෙනසක් නැහැ. මොකද අපි දන්නවා මෙවැනි ආකාරයක සමාන සමාන්තරකව තිබුණොත් සමකේ විද්‍යුත් ගාමක බල වෙනස් වෙන්නේ ඊමයි. හැබැයි අභ්‍යන්තර ප්‍රතිරෝධය අදාළ විදිහට සුළු වෙලා එන්නට ඕනේ. මෙතන පවතින්නේ R. මෙතන කෝෂය මොනවයි විදිහට එනවා. වීම තමයි. දැන් මේකට කර්චොෆ් දාන්න ඉතා ඉක්මනින් කර්චොෆ් දාපු ගමන් අපිට එනවා මේ හරහා ගන්න ධාරාව I කොච්චරක්ද කියලා. දැන් අපිට එනවා එහෙනම් සිග්මා E සමානයි සිග්මා ER දාපු ගමන් මේ පැත්තෙන් ඔන්න ගත්තොත් V වැඩි වීමක්. ඔන්න V වැඩි වීමක්. ඒ කියන්නේ මෙතන 2යි V වෙනවා. ඔබට තේරෙනවා ඇති නැග්මක්. මෙතනට එනවා නැග්මක්. ආයෙත් මෙතනට ආවා. මේ පැත්ත ඉවරයි. අනිතින් පටන් ගද්දී I වතාවක් R බෙදීම 2 මෙතන ආයෙ නැවත R එකතු වෙනවා. මේක සුළු වුණොත් වෙන්නේ 3යි R I බෙදීම 2යි 2යි V. දැන් අපිට I ගියාගේ එනවා මේකත් එමම ලියා ගන්නම් I ගියාගේ 3 සමා වෙන්න I ගියාගේ මේ 4යි V බෙදීම 3යි R. මේ තමයි I ගියාගේ. I කියන්නේ කවුද? මෙන්න මේ සමකයෙන් ගිය ධාරාව. සමකයෙන් ගිය ධාරාව. එතකොට මේ සමකය ආවේ එවැනිම ආකාරයේ සමාන කොටස් දෙකක් සුළු වෙලා තමයි මේ සමකය ආවේ. එතකොට එහෙනම් මේ සමකයෙන් I ධාරාවක් යනවා නම් ඒකෙන් විභේදනය වෙලා යන මේ සමාන කොටස් දෙකෙන් යන්න ඕනේ I බෙදීම 2ක් සහ I බෙදීම 2ක් විදියට. එහෙනම් ඇමීටරය හරහා යන ධාරාව මේ හොයාගත්තු වගේ භාගයක් විදිහට තමයි උත්තර එන්න ඕනේ. එහෙනම් අපිට උත්තරය 2යි බෙදීම 3යි R ලෙස. එහෙනම් උත්තරය 2යි බෙදීම 3යි R. එහෙනම් පිළිතුරක් මෙතන අපිට දැක ගන්නට හම්බෙන්නේ නැත. ඒක 3යි බෙදීම 2යි R කියලා තමයි තියෙන්නේ. 38ට උත්තරය එක ලෙස සටහන් වෙලා තියෙනවා. right 38ට උත්තරය 39 වෙනි ප්‍රශ්නයේදී ඔබට පරිපථයක් දීලා තියෙනවා මේකත් මිනිත්තු 2ක් ඇතුළත හදන්න ඕන ප්‍රශ්න. එතකොට අපි බැලුවොත් කෝෂණ වල දිශා මම හිතනවා දීලා තියෙන විදිය හරියටි කියලා. මම මේක සුළු කරලා මම ලියා ගන්නවා මෙතන 2යි R කියලා එන්න ඕනේ. මෙතනත් සුළු වුණොත් එන්න ඕනේ 2යි R කියලාම තමයි. දැන් එතකොට ඉතින් සුළු එන්නත් ඕනේ 2යි R. මෙතනින් I4 I6 I2 I1 I3 I5 I2 ආකාරයට තමයි තියෙන්නේ. හොඳයි මේක දැක්කම අපිට තේරෙනවා මෙතනින් ඇතුළට යනවා වගේ මෙතන ඇතුළට යනවා වගේ මෙහා ගමන් කිරීම.
හොඳයි. අපි 2011 නිව් සිලබස් එකේ අලුත් සිලබස් එකේදී ආපු ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරමින් හිටියේ. 39 වෙනි ප්‍රශ්නය. ඒ 39 වෙනි ප්‍රශ්නයේදී මම මුලින් ඔයගොල්ලන්ට දකින්න ඇති මේ වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැක්කා මේ රූප සටහන අඳිනකොට පරිපතය මම එතනදී සඳහන් කරා කෝෂයේ දිශාව වැරදි ඇති කියලා. ඒ සුළු මේ පොතේ තියෙන විදිහට තමයි මම මේ ඔයගොල්ලන්ට මේ රූප සටහනේ ඔබගේ මේ වීඩියෝ සටහනේ මේ රූපය මම එකතු කරේ මේ ප්‍රශ්නේ ඔබට ලබා දුන්නේ. ඒ කියන්නේ මට පැහැදිලි ලෙසම කියන්නත් පුළුවන් මෙතන වරදක් තියෙනවා. මේ පරිපතේ තමයි වරද තියෙන්නේ. පරිපතේ කෝෂය මම පෙන්නන වරද මොකද්ද තිබිච්ච තැන කියලා. ඔබට මෙන්න මේ ආකාරයට තමයි දීලා තිබුණේ. ඔන්න ඔහොම තමයි දීලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි දීලා තිබුණේ. සායන මෙන්න මෙවැනි ආකාරයක පරිපතයක්. ඔන්න ඔහොම දීලා තියෙනවා. මෙතන R මෙතන R සීමා ප්‍රතිරෝධ R ලෙස වගේම මෙතන මම එකතු කරලා ගන්නම් 2R කියලා. මේක පැහැදිලි ලෙසම අපිට ගැටලුවක් එනවා විසඳාගෙන යනකොට මොකද්ද මේ ගැටලුව? ගැටලුව තමයි මේ කෝෂය මේ ප්‍රශ්නේ දීලා තියෙන ඇත්තටම විභාග ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන්නේ මේ ආකාරයෙන් නෙමෙයි සකස් වෙලා තියෙන්නේ. කෝෂය සකස් වෙලා තියෙන්නේ මීට වඩා වෙනස් ආකාරයකට. ඒ තමයි මේක එකම දිශාවට යොමු වෙලා තියෙන්නේ. මේක කෝෂයෙන් අනිත් පැත්තට මාරු වෙන්න ඕනේ. ඒකට තමයි මේ ගණනය කිරීම සුළු කරන්නට පුළුවන් වෙන්නේ. කෝෂයට ඔබ දන්නවා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා තියෙනවා. ඒක නිසා අපිට පැහැදිලිව ගන්න පුළුවන් මේ කෝෂයේ මෙතන විභවය 0 කියලා ගත්තොත් මෙතන කෝෂයේ විභවය 0ක් වෙනවා. එහෙනම් මෙතන කෙනකොට විභවය v වෙනවා. මේ කෝෂයේ විභවය v වෙනවා. ඒ කියන්නේ මේක සම විභව වෙනවා. මේ කෝෂ දෙකේම විභවාන්තර සමාන නිසා දෙපැත්තෙම මුල්නේ සම විභව. v සමානයි බිඳුවයි මෙතනත් v සමානයි බිඳුවයි. ඒ කියන්නේ සම විභව ලක්ෂවලදී අපි දන්නවා මේ හරහා ධාරා ගැලීමක් සිදු වෙන්නට බෑ. මේ කොටස හරහා ධාරා ගැලීමක් සිදු වෙන්නේ නැත. එහෙනම් පැහැදිලිවම අපිට කියන්න පුළුවන් එහෙනම් I4 සමානයි බිඳුව කියලා ගන්නට පුළුවන්. දැන් අපිට ඊළඟට හිතන්නට පුළුවන් කාරණාව තමයි මේක පැහැදිලි ලෙසම ඔබට හිතන්නට පුළුවන් සමමිතික පද්ධතියක් විදියට. ඇයි මම එහෙම කියන්නේ? මෙතනින් ගොඩනගෙන ප්‍රතිරෝධය මේ දෙක එකතුව ගත්තොත් ඒක 2R. මෙතනින් ගොඩනගෙන මේ ප්‍රතිරෝධ දෙක එකතුව ගත්තොත් ශ්‍රේණිගත ඒ කියන්නේ 2R. උඩිනුත් 2R පහළිනුත් 2R ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ වගේම කෝෂ එකිනෙක මත සමපාත වෙනවා. ඒ කියන්නේ මේක සමමිතික පද්ධතියක්. ඒ කියන්නේ සෑම පාදයක් කරාම අනුරූප පාදයක් කරාම ගලන ධාරා සමානයයි සලකන්නට පුළුවන්. මේ පාදය හරහා ගලන්නේ I1 ධාරාව පහළින් ගලන්නේ I3. එහෙනම් I1 I3ට අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. මෙතනින් ගලන්නේ I6 ධාරාවක්. මෙතනින් ඉහළට ගලනවා I5 ධාරාවක්. එහෙනම් I6 I5ට සමාන වෙන්නත් ඕනේ. මේ විදිහට අපිට හිතා ගන්නට පුළුවන් දැන් මේ වෙලාවේදී ඊළඟ ගැටලුව වෙන්නේ I2 බිඳුව වෙනවද නැද්ද කියන එක. දැන් ඔබට හිතන්නට පුළුවන් I2 බිඳුව වෙනවද නැද්ද? මේ වෙලාවේදී අපි දන්නවා මෙතන විභවය v දක්වා ඇවිල්ලා තියෙනවා. විභවය v. එතකොට මෙතන විභවය පිළිබඳව අපි සාකච්ඡා කරොත් දැන් හිතන්න මේ පරිපතය හදිස්සියවත් මෙන්න මේ සම්බන්ධතාවය නොතිබුණා කියලා. දැන් ඔබ හිතන්න ඕනේ එහෙමයි. මෙතන තියෙන කම්බිය නොතිබුණා නම් හිතන්න මේ පරිපතය තුල කවමදාක්වත් ධාරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ධාරා ගැනීම ශුන්‍ය වෙනවා. ඇයි ඒකට හේතුව ඔබ කර්ච් දාලා බලනකොට මේ තියෙන v එක ඍණ ධන විදියටත් මේ තියෙන v එක ඍණ විදියටත් ඇවිල්ලා සම්ප්‍රයුක්තේ ශුන්‍යයක් වෙනවා. ඒ කියන්නේ මේකේ කෝෂයක් නැහැ, සම්ප්‍රයුක්ත කෝෂයක් නැහැ. පරිපතය තුල ධාරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පරිපතය තුල මේ කිසිම ධාරා ගැනීමක් නැහැ. ඔක්කොම ශුන්‍යයි කියලා තමයි උත්තරේ එන්නට ඕනේ. පරිපතය තුල හදිස්සියව මෙන්න මෙවැනි සම්බන්ධතාවයක් ලැබි නැති වුණොත් දැන් මේක සංවෘත පරිපත දෙකක් බවට පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙලා මේ හරහා ධාරා ගැනීමක් සිදු වෙන්නට පටන් ගන්නවා. I2 කියලා නෙතිබුනේ. මේ හරහා ධාරා ගැනීමක් සිදු වෙනවා. අපිට පුළුවන් කර්චොෆ් නියමය දාලා මේ I2 ගේ විශාලත්වය හොයන්න. නමුත් මේ මිනිත්තු දෙකක කාලයක් ඇතුළත අපිට එවැනි කාර්යයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හොයන්න කියලා නැති නිසා එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් I2 බිඳුවයි නෙමෙයි කියලා. හොයන්න ඕනේ නෑ අපිට I2 බිඳුවයි නෙමෙයි කියලා දත්තයක් විදිහට ගන්නට පුළුවන්. දැන් එහෙනම් අපිට තේරෙන 39 වැරදි උත්තරේ තමයි සත්‍ය නොවන උත්තරේ තමයි I2 සමානයි බිඳුවයි කියලා දීලා තියෙන උත්තරේ. එහෙනම් පැහැදිලි අපිට තේරෙනවා 39 උත්තරය 3 කියලා. හොඳයි එහෙනම් අපි මේ ආකාරයට ගැටලු කිහිපයක් විසඳුවා මේ කර්චොෆ් නියම සහ කෝෂ පද්ධතිය යටතේ. දැන් ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ
මේ මම 2011 වෙනකම් විතරයි ප්‍රශ්න විසඳීම සිදු කරේ. මම උත්සාහ කරන්නම් මීටත් වඩා ගණනකින් කීපයක් මේ ධාරා විද්‍යුතයේ යටතේ සුළු කරන්නට. මොකද මම දන්නවා බොහෝ ළමයින්ට මේ ධාරා විද්‍යුතයේ ප්‍රශ්න විසඳාගෙන යනකොට ගැටලු සහිත තැන් ගොඩක් එනවා. ඉතින් මම උත්සාහ කරනවා ඉදිරියේදී අනිවාර්යෙන් තවත් ගැටලු කීපයක් සාකච්ඡා කරන්න රචනා ප්‍රශ්න ව්‍යුහගත රචනා වගේ එකතු කරගෙන තවත් ඉදිරි එපිසෝඩ් එකකින් මම එකතු වෙනවා මේ ධාරා විද්‍යුත සම්බන්ධව සාකච්ඡා කරන්නට. එහෙනම් මම ඔබට ජය ප්‍රාර්ථනා කරනවා සාර්ථක ලෙස තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන්නට කියලා.